අයිබෝන් 2021 උසස් පෙළ විභාගයට තවත් මාස කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් 2021 උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න සිසුන් වෙනුවෙන් විශේෂ රසායන විද්‍යා පාඩම් මාලාවක් TV1 නාලිකාව ඔස්සේ අරගෙන එන්න අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි පාඩම් මාලාව පටන් ගමු. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය කොටස විශේෂයෙන්ම ලකුණු සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් ගත්තොත් ලකුණු 125ක වගේ ප්‍රමාණයක් ලොකු ලකුණු ප්‍රමාණයක් මේ ඕගනික් කෙමිස්ට්‍රි කාබනික රසායන කොටසෙන් අපට ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට පොඩ්ඩක් මතක් කරොත් රචනා ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එකේ සම්පූර්ණ ලකුණු 150ක රචනා ප්‍රශ්නයක් අපට ලැබෙනවා. විහුගත රචනා ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ලකුණු 100ක ප්‍රශ්නයක්. ඒතකොට කෙටියෙන් කිව්වොත් සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10න් 250ක්ම කාබනික රසායන වෙනුවෙන් වෙන් වෙනවා. ඒ වගේම කෙටි ප්‍රශ්න 50නුත් ප්‍රශ්න 10ක් 12ක් වගේ ප්‍රමාණයක් කාබනික රසායනයෙන් ලැබෙනවා. ඉතින් වැදගත් මාතෘකාවක් ගොඩක් ළමයි පරිවර්තන කියන එකට තමයි ගොඩක් අවධානය යොමු කරන්නේ මේ කාබනික රසායනය. ඉතින් සමහර ළමයි මේ විෂය මේ කාබනික රසායනය අමාරුයි කියලා කියනවා. ඉතින් එහෙම නැහැ. බොහොම සරලව මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා කාබනික රසායනය මුල ඉඳගෙන සියලුම කොටස් බොහොම ශීඝ්‍රයෙන් පුනරීක්ෂණයක් කරන්න. ශීඝ්‍රයෙන් කිව්වට අපි ඔයාලට තේරෙන විදියට තියරි කොටස් ටිකත් මතක් කරලා ඊට පස්සේ ප්‍රශ්න වලට ගිහලා ওই විදියට 2019 20 අපි පාස් පේපර් ප්‍රශ්නත් අරගෙන ඒවත් ඇසුරෙන් තියරිත් එක්ක සම්පූර්ණයෙන්ම කාබනික රසායනය විෂය කරුණු කාරණා ටික මතක් කරගන්න තමයි හදන්නේ. එහෙනම් පාඩම් මාලාව පටන් ගමු. මම මුලින්ම දැන් ඕගනික් කිව්ව ගමන් මතක් වෙන්නේ කාබනික රසායන කිව්ව ගමන් මතක් වෙන්නේ පරිවර්තන තමයි. මොකද ඒක සාධාරණයි. සෙකන්ඩ් එකේ අර ලකුණු 150 රචනා ප්‍රශ්නයෙන් ලකුණු 100ක් විතරම වෙන් වෙන්නේ මෙන්න මේ පරිවර්තන කොටසට. ඉතින් පරිවර්තන පුළුවන් නම් සාමාන්‍යයෙන් ඕගනික් පුළුවන් කියලාත් ගොඩක් ළමයි කියනවා. ඉතින් ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. නමුත් පරිවර්තන විතරක් නෙමෙයි සමාවැය කැඳීම් යාන්ත්‍රණ තවත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඔය හැම දෙයකම ශීඝ්‍ර කරුණාවචනයක් එක්ක ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පෙරහුරුවක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කාබනික රසායනය තමයි අපි ආරම්භක අධීර වශයෙන් මේ Ministry of Chemistry කියන වැඩසටහන් මාලාවෙන් කාබනික රසායනය තමයි අපි පළමුවෙන්ම ඔබට අරගෙන එන්නේ. අපි බලමු ඉදිරියේදී තවත් උපකාර ලබා දෙන්න රසායන විද්‍යාව විෂය සම්බන්ධයෙන්. හරි. එතකොට මේ දැන් මම මෙතනදී බොහොම ලස්සන කෙටි සටහන් කීපයක් නිර්මාණය කරනවා. ඔයත් ඒවා මාත් එක්කම ලියා ගන්න. එතකොට විභාගේ ලං වුණාම සාමාන්‍යයෙන් විභාගයක් ලං වෙද්දී ලොකු මානසික පීඩනයක් එනවා. ගොඩාක් විෂය කරුණු කාරණා ඉගෙනගෙන ඇති. ඉතින් ඒවා නිකන් අමතක වුණා වගේ හැඟීමක් එනවා. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ ලස්සන කෙටි සටහනක් හදාගෙන තියාගත්තොත් ඔයාට විභාගයට කලින් දවස් උනත් මේක බලලා අර තියෙන මානසික ආතතිය නැති කරගන්න පුළුවන්. මොකද විෂය කරුණු ශීඝ්‍රයෙන් ඔයාට මතක් වෙනවා ඒකත් එක්ක. ඉතින් අපි මේ පාඩම් මාලාව විදිහට කරගෙන යනවා. දැන් මේ වෙලාවේදී මේක ලියා ගන්න උත්සාහ කරන්න මම මේ උගන්වන අතරෙම එහෙම බැරි වුණොත් අපි පහසුකම් ලබා දෙනවා පස්සේ YouTube හරහාත් ඔයාලට මේ පාඩම් මාලාව නරඹන්න. ඉතින් එතකොට උනත් ඔයාලට මේ සටහනේ තිබ්බ අඩුපාඩු හදාගන්න, මේ දේවල් කරගෙන යන්න පුළුවන්. මට ටිකක් වේගයෙන් වැඩ කරන්න වෙනවා. මොකද මේ තියෙන සීමා සහිත කාලයක් ඒකත් එක්ක. හරි. පටන් ගමු. දැන් මුලින්ම පරිවර්තන වලට එන්න කලින් පොඩ්ඩක් ප්‍රතික්‍රියා ගැන පුංචි අවබෝධයක්, කාබනික ප්‍රතික්‍රියා ගැන පුංචි අවබෝධයක් ලබාගෙන ඉමු. මම බැරිම ළමයෙක්ටත් අල්ලගන්න පුළුවන් වෙන විදියට මුල්ම ටික කියලා දෙන්නම්කෝ මේ විදියට. දැන් කාබන් වටේ බන්ධන 4ක් තියෙන්න ඕනේ ඕනම ව්‍යුහයකදී. මේ අපි පරිවර්තන වලදී මේ කාබනික ප්‍රතික්‍රියා උගන්වන්න යන්නේ එතන හැම ව්‍යුහයකදීම කාබන් වටේ බන්ධන 4ක් තියෙන්න ඕනේ. ඒතර කාබන්ගේ බන්ධන 4 ඔය හයිඩ්‍රජන් ප්‍රමාණය කෙටි කරලා ලියනවා. මම එතනින්ම පටන් ගන්නම්. එතකොට දැන් උදාහරණයක් කාබන්ට මෙහෙම H3ක් තියෙනවා නම් අපි ඒක කෙටි කරලා ලියනවා. දැන් කාබන්ට H3ක් නම් CH3 කියලා අපි කෙටි කරලා ලියනවා. ඒ කෙටි යෙදුම් ඔයා හොඳට තේරුම් ගන්න තියෙන්න ඕනේ. එතකොට CH3 කියලා මෙහෙම ලියන්නේ. මම මේ පුංචිම තැන ඉඳන් පටන් ගන්නෙ. මේවා නම් ගොඩාක් අය දන්නවා. නමුත් කමක් නැහැ. පොඩි තැනින් පටන් ගමු. එතකොට කාබන්ට H3ක් නම් මෙහෙම CH3 කියලා කෙටි කරලා ලියනවා. ඔයා හිතේ මවා ගන්න ඕනේ. හා C තුන් පාරක් මෙතන තියෙනවා කියන කාරණාව. ඊට පස්සේ මෙතන කාබන්ට H දෙකක් නම් CH2 කියලා මෙහෙම ලියනවා. එතන මෙතන කාබන්ට එකක් නම් අපි CH කියලා ඔහොම කෙටි කරලා ලියනවා. නිතරම කාබන් වටේ බන්ධන 4ක් කාබන්ට මෙතන H දෙකක් ඉන්න CH2 කියලා ඔහම ලියන්න පුළුවන්. ඒතකොට නිතරම කාබන් වටේ බන්ධන 4ක් තියෙනවා කියන එක හොඳට හිතේ තියාගන්න ඕනම ව්‍යුහයකදී. එහෙම කාබන්ට බන්ධන 4 අඩුවෙන් අඳින්න එපා. එතකොට ලකුණු ලැබෙන්නේ නෑ ඒ ව්‍යුහයට. හරි. එතකොට දැන් අපි යම් මුලින්ම දැන් පරිවර්තන කරන්න කලින් පරිවර්තන වලට ඊටාම වැදගත් වෙන මූලිකම ප්‍රතික්‍රියා ටික අපි දැනන් ඉන්න ඕන. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් ඔය කාබන් අතර ද්විත්ව බන්ධනයක් ගන්න විදිය. ඒ කියන්නේ ඇල්කීනයක්
කියන සංයෝගයක් හදාගන්න විදිය, ත්‍රිත්ව බන්ධනයක් හදන විදිය, ඇල්කයිනයක් කියලා කියනවා අපි. අන්නේ හයිඩ්‍රෝකාබන සම්බන්ධ ප්‍රතික්‍රියා ටිකක් බොහොම වේගයෙන් මුලින් මතක් කරගෙන යන්න. දැන් මේ ලැබෙන කාල වේලාවත් එක්ක අපට සාමාන්‍යයෙන් අර සිද්ධාන්ත පන්තික උගන්වන විදියට මුලින් ඉඳන්ම නෝට් එකක් දීලා එහෙම කරන්න වේලාව මදි. නමුත් මම උත්සාහ කරනවා සෑහෙන මේ තියරි මතක් කරන්න. මේක ශීඝ්‍ර පුනරීක්ෂණයක්, ශීඝ්‍ර ආවර්ජනයක් වාට මේ කරන්නේ. හොඳයි. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ මේ ද්විත්ව බන්ධනයක් හදාගන්න විදිය. කියන්නේ ඇල්කීන කාණ්ඩයක්, ඇල්කීනයක් ලබා ගන්න විදිය දැනන් ඉන්න ඕනේ. ප්‍රතික්‍රියාවලදී අනිවාර්යෙන් මේ කාරණාව ඕන වෙනවා. හරිද? එතකොට දැන් OH කාණ්ඩ තියෙනවට අපි කියනවානේ ඇල්කොහොල කියලා නැත්නම් මද්‍යසාර කියලා. මෙන්න මේ ඇල්කොහොලයක් පාවිච්චි කරලා අර මේ ද්විත්ව බන්ධනය හදාගන්න පුළුවන්. එතකොට දැන් ගත්තොත් එහෙනම් මම උදාහරණයට ගන්නවා මෙන්න මේ ඇල්කොහොලය. හරිද? ඒතර මේකෙන් පුළුවන් අපිට ද්විත්ව බන්ධනයක් හදාගන්න. මේකෙන් අපිට ද්විත්ව බන්ධනයක් හදාගන්න පුළුවන්. එතෙන්දි කරන්නේ ජල අණුවක් ඉවත් කරන එක. OH කාණ්ඩකුයි H එකකුයි ජල අණුවක් මේකෙන් ඉවත් කරන එක අපි නමක් කියන මොකක්ද? විචලනය කියලා. එතකොට ඒකට දාන්න දැන් මෙහෙමනේ ඕගනික් වලදී අපිට ප්‍රතික්‍රියා තුලිත කරන්න මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕන වෙන්නේ මොකක්ද? මෙන්න මේ සංයෝගයෙන් තවත් සංයෝගයක් හදාගන්න මොකක්ද දාන්න ඕනේ. දාන්න ඕන එකට අපි ප්‍රතිකාරකය කියලානේ කියන්නේ. ඒ ප්‍රතිකාරකය ඊතලයේ උඩ ලියනවා. එතකොට ලැබෙන ඵලය. කියන්නේ ඇත්තටම ගත්තොත් මෙන්න මේ කෙනාගෙන් තවත් කෙනෙක් හදන්න මොකක්ද භාවිතා කරන්න ඕනේ. ඒකට අපි ප්‍රතිකාරකය කියලා කියන එක ඊතලයේ උඩ ලියනවා. ඇත්තටම ඵලය තමයි වැදගත්. ඕගනික් වලදී මේ ලැබෙන ඵලය තමයි වැදගත්. එතකොට ඇත්තටම ප්‍රතික්‍රියා තුලිත කරන්නේ ඉනෝගනික් වල වගේ ඒ වගේ වැඩ මේකෙදි නැහැ. ඉතින් ඇත්තටම ඕගනික් ලේසි. හරි? ඒතර ආර මේ කරන් යද්දි තේරෙයි. ඒතර ආර බලන්න මෙන්න මේ සංයෝගයෙන් ලබා ගන්න ද්විත්ව බන්ධනයක් කොහොමද? මෙන්න මේ OH එකයි මෙන්න මේ ඒ ළඟම ඉන්න කාබන්ගේ H එකකුයි මැකුවට පස්සේ ජලාණුක කොටස් තමයි ඉවත් වෙන්නේ. අපි කියනවා විචලනය කියලා. ඉතින් හරිම ලේසි ඔයාලට මේකේ තියෙන්නේ මේ බන්ධන මේ පරමාණු කොටස් ඉවත් කරන්න තව ඒවා දාන්න බන්ධන මකන්නයි බන්ධන ලියන්නයි තමයි අත්‍තරම ඕගනික් වල පරිවර්තන කියලා ප්‍රතික්‍රියා කියලා මේ උගන්වන්නේ. එතකොට මෙන්න මේ OH එක මකන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ OH කොටස මකන්න. එතකොට මෙයාට බන්ධනයක් අඩු වෙනවා. මේ යාපද ළඟම කාබන්ගෙන් H එකක් ගියාම මෙතන C එකක් H C එකක් දෙපාරක් තියෙන එකක් ගියාම එතකොට CH විතරයි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ බන්ධන 3යි තියෙන්නේ මෙයාට බන්ධන 3යි තියෙන්නේ. නිතරම කාබන් වටේ බන්ධන 4ක් තියෙන්න ඕනේ. ඒකින්ද අපි මේ අර මදි වෙච්ච බන්ධනෙට මේ දෙන්න අතරට තව බන්ධනයක් දානවා. ඒකට අපි කියනවා ද්විත්ව බන්ධනයක් අන්න ඇල්කින කාණ්ඩයක් ලැබුණා කියලා. හරි? ඒක ඕක තමයි කරන්නේ. ඒක විශේෂයෙන්ම ඔන්න ඔය ඇල්කොහොලයක් විචලනය කරලා ජල අණුවක් ඉවත් කරලා ඇල්කොහොලයකින් මේ ඇල්කීනයක් හදාගන්න විදිහ ඉතාම වැදගත්. ඒක අපිට නිතරම පරිවර්තන වලට ඕන වෙනවා. ආරම්භක පියවරක් විදියට. දැන් මම තවත් උදාහරණයක් පෙන්නන්නම්. දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ අවස්ථාවක්. මම සීග්‍රේම් විශේෂ කරුණු ආවර්ජනය කිරීමක් කරගෙන යන්නේ. එතකොට හිතන්න මෙන්න මේ ඇල්කොහොලේ විචලනය කරා කියලා ජලය ඉවත් කරා කියලා මොකද්ද අපි කරන්නේ? ජලය කියන්නේ HOH නේ. H එකයි OH එකයි මකන එක තමයි අපි ඉවත් කරන එක තමයි කරන්නේ. එතකොට මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ OH කාණ්ඩේ ඉවත් කරන්න. H එක කොහෙන්ද ගලවන්නේ? නීතියක් තියෙනවා නේ. යාබද මේ දකුණු පැත්තේ හරි වම් පැත්තේ හරි යට හරි කොහමද ළඟම ඉන්න කාබන්ගෙන් තමයි H එක ගලවන්නේ. OH තියෙන තැනින් OH එක මකනවා. OH කොටස තියෙන තැනින් OH එක මකනවා. හරිද? එතකොට OH එකකින් මකලා ඊට පස්සේ යාබද කාබන් ළඟින් මේ වම් පැත්තේ කාබන් මේ දකුණු පැත්තේ කාබන් එතකොට එක තැනකින් අපි H එක මකනවා. අන්න HOH ජලය ඉවත් වෙනවා. පැහැදිලිද? එතකොට දැන් පොඩි නීතියක් තියෙනවා මතක් කරගන්න. H ගලවන්න පුළුවන් තැන් දෙකක් තියෙනවනම් දැන් මේ OH කාබන්ට යාබදම කාබන් මේ පැත්තෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. එහෙම තැන් දෙකක් තියෙනකොට H අඩු ප්‍රමාණයක් තියෙන තැනින් තමයි H ගලවන්න ඕනේ. ඒතකොට ඒක මූලික නීතියක් ඕගනික් වල. එතකොට මෙතන කොහෙන්ද එහෙනම් H එක ගලවන්න ඕනේ? මේ OH කාණ්ඩේ මකනවා. H ගලවන්නේ කොතනින්ද? මේ දකුණු පැත්තේ H 3ක් තියෙන කාබන් කෙනෙක් මේ H 2ක් තියෙන කාබන් කෙනෙක් දෙපැත්තේ H ගන්න සමාන නම් කැමැති පැත්තකින් ගලවන්න පුළුවන්. නමුත් වෙනස් නම් H අඩු පැත්තෙන් තමයි H ගලවන්න ඕනේ නේ. එතකොට මෙන්න මේ OH කාණ්ඩේ මැකුවා දෙපැත්ත බැලුවා යාපත කාබන් මේ දකුණු පැත්තේ කාබන් මේ වම් පැත්තේ කාබන් මෙයාගෙන් H අඩු පැත්ත වම් පැත්තනේ මේ පැත්තේ කාබන්ට H 3ක් තියෙනවා. කියන්නේ H ගොඩක් තියෙනකොට ස්ථා එතනින් ගලවන්න අමාරුයි. H අඩුවෙන් තියෙන තැනින් තමයි H එක ගලවන්නේ. එතකොට මෙතනින් නෙමෙයි මෙතනින් තමයි H එක ගලවන්නේ. එතකොට CH2 වලින් H එකක් ගියාම CH. දැන් බන්ධන 3යි තියෙන්නේ නේ. මෙයාට මේ 1යි 2යි මේ H එකයි 3යි. මෙයාටත් 1යි 2යි මේ H එකයි 3යි. එතකොට මදි බන්ධනේ හතරවෙනි බන්ධනේ යන්න මෙතනට ද්විත්ව බන්ධනයක් විදිහට තව බන්ධනයක් අපි දානවා. ඔන්න ඇල්කොහොලෙන් අපි තවත් මේ වගේ ඇල්කීනයක් ලබා ගත්තා. මේවා ගොඩක් වැදගත් පරිවර්තනවල ආරම්භක පියවර විදියට. එතකොට මේ ජලාණු ගලවන්න කවුද දාන්නේ? ඒවට කියනවා විචලකාරක කියලා නේ.
ඊටාම සුලභව ගන්න විජල කාරකය තමයි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාලා රත් කිරීම. සාන්ද්‍ර සල්ෆියුරික් වලට පුළුවන් ජලය ඇදලා ගන්න. එතකොට HOH H2O අණුවක් ඇදලා ගන්නවා ජලය ඉවත් වෙනවා. එහෙනම් සාන්ද්‍ර සල්ෆියුරික් තමයි මේකේ ප්‍රතිකාරක වශයෙන් දාන්නේ. එතකොට මම ඔන්න ඔය වගේ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔයාලට ලියලා පෙන්නන්නම්. මේවා ලියා ගන්න. මේවා නිතරම ඕන වෙනවා පරිවර්තන වලදී හිතන්න. හරිද? එතකොට දැන් මම පටන් ගන්නවා ඉස්සෙල්ලා වගේම ඇල්කොහොල් එකකින් පටන් ගන්නවා. දැන් මේක අපි විජලනය කරන්න යන්නේ ජල අණුවක් ඉවත් කරන්න යන්නේ. ඒතර මේකට මම දාන ප්‍රතිකාරක විදිහට ජල ඉවත් කරන සුලභවම ගන්න ප්‍රතිකාරකය තමයි සාන්ද්‍ර සල්ෆියුරික්. ඒතර සාන්ද්‍ර H2SO4 දාන්න රත් කරන්න ඕනේ හැබැයි. සාන්ද්‍ර H2SO4 රත් කිරීම කියලා මෙහෙම ත්‍රිකෝණයක් ලියන්න. උෂ්ණත්වය නොලිව්වට කමක් නැහැ ලකුණු නම් දෙනවා. නමුත් සමහර දැන් තියෙන ඕගනික් වලදී උෂ්ණත්වය ලියන්න ඕනේ. මොකද උෂ්ණත්වය වෙනස් වුණොත් ලැබෙන ඵලය වෙනස් වෙනවා. හරි? නමුත් මෙතන නම් එහෙම එකක් නැහැ. රත් කිරීම විතරක් ලිව්වා ලකුණු දෙනවා. නමුත් වඩා හොඳයි මේ රත් කරන උෂ්ණත්වය 170ක් සෙල්සියස් කියලා ලිව්වා නම්. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි ඇත්තටම. 170 සෙල්සියස් ලියන එක අනිවාර්ය නෑ. නිකම්ම රත් කිරීම ලිව්වත් ලකුණු දෙන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. මාගින් ස්කීම් වල ගින්දා ගැටලුවක් නෑ. එතකොට මේ OH එක මකන්න, මෙතනින් H එක මකන්න. එතකොට මොකක්ද දෙන්නේ? මෙහෙමයි. දැන් කාබනික ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියාදී වෙනස් වෙන්නේ යම් ස්ථානයක් විතරයි. අනිත් තැන් මුකුත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් මෙතන මේ CH3 කොටස මුකුත් වෙන්නේ නැහැ. මේ OH මකන්න මෙතනින් H ගියාට පස්සේ CH වෙනව නේද? කියන්නේ තනි කරම මේ බලාලිවීමක් තමයි මෙතන කරන්නේ. දැන් මේ CH3 මෙතන මේ කාබන්ට මුකුත් වෙන්නේ නැහැ. ඒක හැමම ලියනවා. CH3 කියන කාබන් මුකුත් වෙන්නේ නැහැ. එයාගේ H3ම තියෙනවා. මෙතන මොකද වෙන්නේ? මෙතන මේ OH එක ගලවනවනේ. මෙතන මේ OH එක ගලවන මෙතනින් H යනවා. එතකොට ජල අණුවක් තමයි ඉවත් වෙන්නේ. පැහැදිලිද? මෙතන මේ OH එක ගියහම මුකුත් නැහැ CH2 විතරයි. මෙතනින් H එකක් ගියහම CH විතරයි නේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට ඉවත් වෙන කොටස් ටික නැතුව අනිත් ටික ලියන්න. ඉතාලම සරලයි මේ කාබනික ප්‍රතික්‍රියා ලියනවා කියන එක බොහොම සරල කාරණයක්. බන්ධන මකන්න නැත්නම් පරමාණු ගලවන්න අලුත් පරමාණු දාන්න අලුත් බන්ධන ඇතුළත් කරන්න ඕවා තමයි තියෙන්නේ. දිගටම ඕවා තමයි තියෙන්නේ. එතකොට මෙතන මොකක්ද ඔයා කරේ මම ආයෙ පාරක් පොඩි සාරාංශයක් දෙන්නම්. මේ OH කොටස මැකුවා. මෙතනින් H එකක් මැකුවාම මොකද උනේ? මෙතන CH2 විතරයි. මෙතන CH2 වලින් H එකක් ගියාම CH විතරයි. දැන් මෙන්න මෙයාට බන්ධන 3යි. මෙයාට බන්ධන 3යි. වැරදීනේ බන්ධන 4ක් තියෙන්න ඕනනේ. එහෙනම් මෙන්න මෙතනට තව බන්ධනයක් දාගන්නවා. ඔන්න දිත්ව බන්ධනයක් ලැබුණා. පැහැදිලිද? දැන් මෙන්න මේ දිත්ව බන්ධනය ගන්න තව විදියක් මම කියන්නම්. ඒ තවත් විදියක් තමයි ඔයාට පුළුවන් මෙතන ජලාණුවක් නේ ඉවත් කරේ. මෙතන ඔයා ජලාණුවක් ඉවත් කරේ. ඔයාට පුළුවන් ජලාණුවක් නැතුව HBr නැත්නම් HCl නැත්නම් HI වගේ හැලජන් එකක් එක්ක H එකක් ඉවත් කරන්න. හිතන්න මෙතන බ්‍රෝමීන් තිබ්බා කියලා. ඔයාට පුළුවන් මෙන්න මේ බ්‍රෝමීන් එකත් එක්ක මේ පැත්තෙන් HBr අණුවක් ගලවන්න. පැහැදිලිද? HBr අණුවක් ඉවත් කරන්න. දැන් මෙහෙමයි. මේවා මතක තියාගන්නත් පොඩි උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් විද්‍යාගාරයේදී සාන්ද්‍ර සල්ෆියුරික් ඔයාගේ ඇඟට වැටුනොත් මොකද වෙන්නේ? පිළිසීමක් ඇති වෙනවා. ඇයි ඒ? ජලය ඇදලා ගන්නවා. ශරීරයේ තියෙන ජලය නැත්නම් ඒ සංයෝග වල තියෙන ජලය ඇදලා ගන්න හැකියාවක් තියෙනවා. ජල මේ විජලකාරක වලට සාන්ද්‍ර සල්ෆියුරික්. ඒකයි සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මට පස්සේ පිච්චෙන්නේ. කියන්නේ දැන් අපි හිතුවොත් කාබෝහයිඩ්‍රේට් එකක් ප්‍රෝටීන් එකක් ඒ වගේ සංයෝග වල තියෙනවා OH කොටස් වගේ දේවල්. ඒ ජලාණු ඇදලා ගන්න හැකියාව විජලනය කරන්න හැකියාව ජලය ඉවත් කිරීමේ හැකියාවක් සාන්ද්‍ර සල්ෆියුරික් වලට තියෙනවා. එතකොට ඒ පිච්චෙන එකත් එක පොඩ්ඩක් වඩා මතක තියාගන්න පුළුවන්. සාන්ද්‍ර H2SO4 වලට පිලිසීම ඇති වෙන්නත් හේතුව ඔන්න විජලකාරකයක් වශයෙන් ක්‍රියා කිරීම. ඉතින් ඒකත් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් මතක තියාගන්න ජලය ඇදලා ගන්න දාන කෙනා. ඒක අමතක වෙන්නේ නැහැ. අර පිච්චෙන එකත් එක්ක ජලය ඇදලා ගන්න හැකියාවක් තියෙනවා යම් තැනකින් සාන්ද්‍ර සල්ෆියුරික් වලට. ඒතකොට විජලකාරකයක් නිසා ජලයේ HOH ගලවන්න නම් කවුද දාන්නේ? සාන්ද්‍ර H2SO4 රත් කිරීම. මේ උෂ්ණත්වය අමතක කරන්නකො ඒක නොලිවර ලකුණු දෙනවනේ. පැහැදිලිද? ඊට පස්සේ දැන් මෙතන මොකද්ද ගැලවෙන්නේ? Br එකයි H එකයි කියන්නේ අම්ලයක්නේ. එහෙනම් අම්ලයක් ගලවන්න කවුද දාන්න ඕනේ? හිතලා කියන්න. අම්ලයක් නම් ගලවන්නේ විරුද්ධ පදේ කවුද දාන්නේ? භෂ්මයක්. එහෙනම් භෂ්මයක් තමයි දාන්න ඕනේ. ඒ වගේ පොඩි සම්බන්ධතා කටපාඩම් කරන්නෙම නැතුව හදලා ගන්නත් පුළුවන්. නමුත් පාඩම් කරන්න අවශ්‍ය කටපාඩම් කරන්න යම් ප්‍රමාණිකුත් මේකේ තියෙනවා මම නෑ කියන්නේ නෑ. නමුත් හිතලා වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි යෝගනික් වල. එතකොට මෙතන OH වලට Br වගේ තිබ්බනම් පුළුවන් HBr අණුවක් ගලවන්න. හයිඩ්‍රෝබ්‍රෝමින් අණුවක් HBr අණුවක් ගලවන එක අම්ලයක්. HBr කියන්නේ HCl අම්ලයක් නේ. ඔගේ තමයි HBr උත් අම්ලයක්. එහෙනම් අම්ලය ගලවන කවුද දාන්නේ? භෂ්මයක්. හැබැයි එතන ප්‍රතික්‍රියා මාධ්‍ය ජලීය මාධ්‍යයක් වෙන්න බෑ. එහෙම වුණොත් වෙනත් ඵලයක් ලැබෙන්නේ ජලීය මාධ්‍යයක් වෙන්න බෑ. මධ්‍යසාරයක් තුල දිය කරපු භෂ්ම ද්‍රාවණයක් වෙන්න ඕනේ. එතකොට ප්‍රතික්‍රියා මාධ්‍ය ජලය තුල දිය කරපු භෂ්මයක් නෙමෙයි මධ්‍යසාරයක් තුල දිය කරපු භෂ්මයක්. ඉඳ අපි කියනවා එතනෝල් වගේ මධ්‍යසාරයක් අරගෙන මධ්‍යසාරීය KOH කියලා. මධ්‍යසාරීය භෂ්මයක්. ඒක ලියන්නම ඕනේ.
මධ්‍යසාරීය KOH. නිකම්ම ලියන්න එපා. ජලීය මාධ්‍යයක් උනොත් ලැබෙන වෙනත් ඵලයක් ඒකයි. මධ්‍යසාරීය KOH තමයි ගන්න ඕන. හරි? KOH වගේ භස්මයක්, කැමැති භස්මයක් මධ්‍යසාරීය මාධ්‍යයක. ඒ කියන්නේ එතනෝල් වගේ ඇල්කොහොලයක් තුල දී කරපු භස්මයක් තමයි ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේ BR එක මෙතන H ඉවත් වෙනවා. අරකම තමයි වෙන්නේ මේ. මෙතන BR මකනවා CH2 විතරයි. මෙතන CH2 වලින් H එකක් ගියාම CH විතරයි. දෙන්න මැදට ද්විත්ව බන්ධනය ආවා. අර ඵලෙම තමයි ලැබෙන්නේ. කියන්නේ ඇල්කොහොල් විචලනිනුත් මේ ද්විත්ව බන්ධන ඇල්කීන සංයෝග හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ හැලජන සංයෝග වලින් HBr HCl වගේ අණුවක් ඉවත් කරලත් ඔයාට ද්විත්ව බන්ධනය හදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඔන්න ඔය විදිහට මේ ඇල්කීනයක් හදා ගන්න එක මාර වැදගත් පරිවර්තන වලදී ඉස්සරහට යනකොට. එහෙනම් ඔන්න ඒ ටික ලියා ගන්න. එතකොට ඇල්කීන හදාගන්න එක හරි. දැන් යම් තැනකදී මේ ඇල්කීනයක් පරිවර්තනයකට ආවොතින් එතනින් එහාට වෙන්න පුළුවන් දේවල් මොනවද? පරිවර්තනයක ඇල්කීනයක් ආවොත් එතනින් එහාට තව මොනවද වෙන්න පුළුවන් දේවල්? මොනවද වෙන්න පුළුවන් ප්‍රතික්‍රියා? හරිම ලේසි ඒව මොකද? එතෙන්දි වෙන්නේ මෙන්න මේ එක බන්ධනයක් මකන්න පුළුවන්. මේ දැන් කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් කිව්වොත් ඔයා දන්නවා සිග්මා බන්ධනයකුයි ෆයි බන්ධනයකුයිනේ. මේ ද්විත්ව බන්ධනය කිව්වොත් සිග්මා බන්ධනයයි ෆයි බන්ධනයයි. ඔතන එක බන්ධනයක්. ඒ කියන්නේ ෆයි බන්ධනය ගැලවෙනවා. ගැලවුණාම මොකද වෙන්නේ? කියන්නේ ඕනම ප්‍රතික්‍රියාවකදී මේ අපි උගන්වන මේ ඇල්කින ප්‍රතික්‍රියාවලදී මෙතනින් ඉස්සරහට දෙයක් වුණොත් වෙන්නේ මේ ෆයි බන්ධනයේ මේ ද්විත්ව බන්ධනෙන් කිරි කැලක් ගලවලා එතකොට බන්ධනයක් මදි වෙනවා මේ කාබන්ටයි මේ කාබන්ටයි. මේ මදි බන්ධනයේ වෙනුවට වෙන වෙන පරමාණු හයි කරන එක තමයි අපි කරන්නේ. මහලුකු දෙයක් නෙමෙයි. ඒතර මම ඒක මේ වගේ ලියලා පෙන්නන්නම්. ඔයාට පුළුවන් මෙන්න මේ ඇල්කීනේට එක එක ප්‍රතික්‍රියා කරන්න. හිතන්න මේ ඇල්කිනේට දානවා කියලා Br2 හිතන්න Br2 දානවා කියලා. ඉතින් ප්‍රතික්‍රියාවලදී මේ ඇල්කින ප්‍රතික්‍රියා පාඩම් කරන දෙයක් නෑ අතරම. කිසිම දෙයක් ඔයාලට කටපාඩම් කරන්න දෙයක් නෑ ඇල්කිනික ප්‍රතික්‍රියාවකදී. ඔයාලට කෙලින්ම හිතන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ ෆයි බන්ධනේ මකලා බලාගෙන මේකම ලියන්න මේකම කොපි කරන්න එහා පැත්තෙන්. මේ කාබන් කාබන් ද්විත්ව බන්ධනෙන් මේ ෆයි බන්ධන එක බන්ධනයක් මකලා මේක බලාගෙන අදින්න අනිත් පැත්තෙන්. එච්චරයි. ලොකු දෙයක් කරන්න නෑ ඔයාලට. හරිද? ඊට පස්සේ මොකද්ද අවුල කියන්නේ? දැන් බන්ධන මෙයාට 1යි 2යි මේ H 1යි 3යි. මෙතනත් H 2යි මේකයි 3යි. බන්ධන 4ක් තියෙන්න බෑ. මූලික දේ කාබන් වටේ බන්ධන 4ක් තියෙනවා කියන කාරණාව. එතකොට දැන් Br2 දැම්මොත් මොකද්ද? හයි වෙන්න ඕනේ. දැන් අඹ ගහක පොල් ගෙඩි හැදෙන්නේ නැහනේ. ඒතර Br2 දැම්මොත් එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? බ්‍රෝමින් තමයි ඉතින් හයි වෙන්නේ. මොකද්ද පාඩම් කරන්න තියෙන්නේ ඔකේ? මේ දාන පරමාණුවනේ සවි වෙන්න ඕනේ කාබන්ට. ඉතින් ඒක පාඩම් කරන්න දෙයක් නැහැ. Br2 දැම්මොත් එහෙම පොදුවේ මෙච්චරයි කියන්න තියෙන්නේ. මුකුත්ම පාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මේක බලාගෙන අඳින්න එහා පැත්තේ. මෙන්න මේ ඉරි කෑල්ල මකලා තමයි අඳින්නේ. මොකද මේ ප්‍රතික්‍රියාවේදී මෙතන කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් කියන්නේ සිග්මා බන්ධනයකුයි ෆයි බන්ධනයකුයිනේ. ඔය ෆයි බන්ධනේ ගැලවෙනවා. ඒතකොට එක ඉරි කෑල්ලක් මකලා තමයි මේ පැත්තෙන් ඔයාලා ලියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මේ Br2 දැම්මොත් ඉතින් මොකද වෙන්නේ? දැන් මෙයාටත් බන්ධනයක් මදි. මෙයාටත් බන්ධනයක් මදි. Br2 කියන්නේ බ්‍රෝමින් දෙන්නෙක්නේ Br නේ. එතකොට ඔයාලට පුළුවන් අන්න මෙයාට Br පරමාණුකුයි මෙයාට Br පරමාණුකුයි දාලා බන්ධන හතර පුරව ගන්න මේ කාබන් ලගේ. ඔච්චරයි. චූට්ටක් පාඩම් කරන්න තියෙනවා මෙතනදී. මේ Br2 දිය කරන්න ගන්න ප්‍රතික්‍රියා මාධ්‍ය. Br2 දිය කරන්න ගන්න මාධ්‍ය තමයි CCl4 වගේ කාබනික මාධ්‍යයක්. අපි ඒකින්ද ලියන්නේ Br2 CCl4 මාධ්‍ය තුල කියලා. CCl4 කියන්නේ ප්‍රතික්‍රියාවේ මාධ්‍ය. නමුත් එයාගේ මුකුත් මේ ක්ලෝරින් පරමාණු මේකට හයි කරන්න එහෙම දේවල් කරන්න යන්න එපා. හොඳේ CCl4 මුකුත් ප්‍රතික්‍රියාවට සහභාගී වීමක් නැහැ. එතන එයා ප්‍රතික්‍රියාවේ මාධ්‍ය බ්‍රෝමින් දිය කරන්න ගත්ත මාධ්‍ය. හරි? ඒතර ඔන්න ඔය විදිහට පුළුවන් Br2 CCl4 මාධ්‍ය දැම්මොත් මේ ෆයි බන්ධනය මකලා Br මේකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ තව ප්‍රතික්‍රියාවක් ගන්න පුළුවන් මේ ඇල්කීන වලට ඔයාට. ඒ තමයි මම මේ පැත්තට ඊතල දාලා ලියනවා. HBr දැම්මොත් මේකට දැම්මොත් HBr මොකද්ද වෙන්න පුළුවන්? අර වගේම ෆයි බන්ධනේ මකලා ඔයාට ඉතුරු ටික ලියන්න පුළුවන්. ওই විදිහට. හරිද? එතකොට දැන් HBr කියන්නේ HBr උයිනේ. කොයි පැත්තටද H කොයි පැත්තටද Br? ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න H වැඩි පැත්තට තමයි H දාන්නේ. හරිද? H වැඩි පැත්තට තමයි H දාන්න එක නීතියක්. H ගලවද්දි ගලවන්නේ අඩු තැනින්. මොකද නිතරම කැමති H ගොඩක් රංචු ගහිලා ඉන්න. H ගොඩක් තියෙනකොට ස්ථායි. H ගොඩක් තියාගන්න තමයි කැමති. ඒක තමයි අර H ගොඩක් තියෙන තැනින් ගලවන්න දෙන්නේ නැත්තේ ඒකනේ. H ගොඩක් තියෙනකොට ස්ථායි. එතනින් ගලවන්න අමාරුයි. ඉතින් H කැමති නිතරම තමන්ගේ කණ්ඩායමේ වැඩිපුර කට්ටියක් ඉන්නවට. ඒකින්ද මේ HBr වලින් H පරමාණු යන්නේ වැඩිපුර H ප්‍රමාණයක් තියෙන පැත්තට තමයි යන්නේ. එහෙනම් මෙතන තමයි ෆයි බන්ධනේ මැකුවා මේ. ෆයි බන්ධනේ මැකුවා. ද්විත්ව බන්ධනෙන් ඊට පස්සේ දෙපැත්තේ H සමාන නම් කැමති පැත්තකට H දාන්න. දෙපැත්තේ H වෙනස් නම් මේකේ H එකයි මේකේ H දෙකයි. දෙපැත්තේ H ප්‍රමාණය වෙනස් නම් මොකද්ද කරන්නේ? H වැඩි පැත්තට H දාන්න. හරි?
මේ පැත්තේ කාබන් වමේ කාබන් ටෙච් එකයි දකුණේ කාබන් ටෙච් දෙකයි. මේ පැත්තේ කාබන් ටෙච් වැඩි නිසා H වැඩි පැත්තට H එක දැම්මහම මෙතන CH3 වෙනවා. එතකොට මෙතන CH3 මෙතනට දාන Br එක. ඊටාම සරලයි. හරිද? අපට ඕක අනිත් පැත්තටත් ඕනනම් කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ HBr දාන්න පුළුවන් ප්‍රතික්‍රියා මාධ්‍යයේ පෙරොක්සයිඩයක් ඇති විට. එතකොට මේ කතන්දරේ වෙනස් වෙනවා. පෙරොක්සයිඩ් නැත්නම් පර්ऑक्साइड කියලා උදාහරණයක් තමයි H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. උදාහරණයක් H2O2. එතෙන්දී H2O2 මුකුත් පරමාණු හයි වෙන්නේ නැහැ මේකට. හයි වෙන්නේ H එකයි Br එකයිම තමයි. නමුත් පෙරොක්සයිඩ් ඇති විට මේ HBr දැම්මනම් ඔක අනිත් පැත්තට මේ පැත්තට ඒ කියන්නේ H අඩු පැත්තට H ඇවිල්ලා මේ පැත්තට Br එනවා. කියන්නේ ඔක අනිත් පැත්තට හයි කරන්න පුළුවන් මේ විදිහට. එතකොට මෙතනට H මෙතන CH2 වෙනවා. අනිත් පැත්තට Br. ඔන්න ඔය විදිහට ඔක වෙනස් කරලත් හයි කරන්න පුළුවන් පෙරොක්සයිඩයක් එක්ක HBr දැම්මොත්. මොකද පෙරොක්සයිඩ් ඇති විට මේ H එකයි Br එකයි සවි වෙන සම්බන්ධ වෙන පැත්ත මාරු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් H කැමති ගොඩක් වැඩි කණ්ඩායමක් තියාගෙන ඉන්නනේ H වැඩි පැත්තටනේ H යන්න කැමති. ඒතකොට නිකම්ම HBr නම් H වැඩි පැත්තට තමයි H යන්න අනිත් පැත්තට Br එක. හැබැයි පෙරොක්සයිඩයක් ප්‍රතික්‍රියා මාධ්‍යයේ තියෙනකොට H2O2 වගේ පෙරොක්සයිඩයක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ කැමති පෙරොක්සයිඩයක් ගන්න පුළුවන්. පෙරොක්සයිඩයක් ඇති විට HBr දැම්මොත් මතක තියාගන්න H අඩු පැත්තට H කියලා අනිත් පැත්තට තමයි Br එක යන්නේ. ওই විදිහට. හරිද? එතකොට තවත් ගත්තොත් දැන් ඇල්කීනයක් ආවොතින් පරිවර්තනයක මැදට එතනින් එහාට යන්න පුළුවන් පැති තමයි ඔය. අපි ඒව තමයි හිතන්න ඕන. එතකොට දැන් මේ වගේ එකක් පරිවර්තනයක යම් තැනක එනවා වගේ නැත්නම් හිස්තැන් පෙරවීමක් නම් අපි හිතන්න ඕනේ ඊගාවට ඊළඟට එන මැත්තේ මොකක්ද එක්ක Br2CCl4 දාන එක නැත්නම් HBr නිකන් හරි නැත්නම් පෙරොක්සයිඩ් ඇතුළේ HBr හරි ඒ වගේ එකක් හරිද? තවත් එකක් තියෙනවා මේකට දාන්න පුළුවන්. තවත් එකක් මේකට දාන්න පුළුවන් H2 මම මේ ඊතල දාලා ලියන මේ පැත්තට නිකල් උත්ප්‍රේරකයේ හමුවේ H2. මෙතන නිකල් කියන්නේ උත්ප්‍රේරකයක්. නිකල් වෙනකොට ඕනම් ප්ලැටිනම් පැලේඩියම් වගේ කෙනෙක් ගන්නත් පුළුවන් PD PT වගේ කෙනෙක් ගන්න පුළුවන්. සුලභවම ගන්න නිකල් කියන උත්ප්‍රේරකය දීගණු ලෝහයක් උත්ප්‍රේරකයක් වශයෙන් භාවිතා වෙනවා. නිකල් උත්ප්‍රේරකය ඇතුළේ H2 දාද්දී උත්ප්‍රේරකය කියන්නේ ප්‍රතික්‍රියාවට උදව් කරන කෙනා, උදව්කාරයා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කරන කෙනා. නිකල් හයි වෙන්නේ නැහැ. H2 තමයි හයි වෙන්නේ නම් H එකයි නේ. නිතරම ෆයි බන්ධනය මකන්න. ඇල්කීන ඕන ප්‍රතික්‍රියාවකදී ෆයි බන්ධනය මකන්න. ෆයි බන්ධනය මකලා මෙතන HH දාන්න. එතකොට පුළුවන් ඔයාලට මෙතන මොකද වෙන්නේ එතකොට? මෙතන CH2 වෙනවා. මෙතන CH3 වෙනවා. හරිද? ඊට පස්සේ තවත් විශේෂ ප්‍රතික්‍රියාවක් තියෙනවා ඇල්කීන සම්බන්ධ. ඒක තමයි මේ ඇල්කීන එකට ඔයා දැම්මොත් එහෙම තනුක සල්ෆියුරික් අම්ලය. ඒක තවත් විදිහකට විශේෂම නිව් සිලබස් එකේ ලියනවා තවත් විදිහකට. ඒක තමයි තනුක සල්ෆියුරික් දැම්මත් මම ඉස්සෙල්ලා කාරණාව කියන්නම්කෝ. මේකට තනුක සල්ෆියුරික් දැම්මොත් මේ ෆයි බන්ධනය මකනවා. ඉස්සෙල්ලා වගේම ෆයි බන්ධනය මකනවා අනිත් ටික බලාගෙන ලියන්න. හරිද? මේ ෆයි බන්ධනය මැකුවා අනිත් ටික හැමම ලිව්වා. ඒතර H වැඩි පැත්තට H එකක් දාන්න. තනුක සල්ෆියුරික් යද්දී අම්ලයක් H+ තියෙනවනේ මාධ්‍ය. අම්ලයක් තියෙන H+. එහෙනම් H වැඩි පැත්තට H දැම්මම මෙතන CH3 වෙනවා. අනිත් පැත්තට සම්බන්ධ වෙන්නේ සල්ෆේට් අයනයක් නෙමෙයි H2SO4 වුණාට මොකද්ද සම්බන්ධ වෙන්නේ? තනුක කියන්නේ ජලීය මාධ්‍යයක්, ජලය තියෙනවනේ. තනුක කියන්නේ ජලීය මාධ්‍යයක්. හොඳින් ජලය තියෙනවා. එතකොට ජලයෙන් සම්බන්ධ වෙන OH කාණ්ඩයක් අනිත් කාබන්ට. අන්න ඒක පොඩ්ඩක් කටපාඩම් කරන්න වෙනවා. දැන් මේව හිතලම ගත්තානේ. Br2 නම් Br. HBr නම් H එකයි Br එකයි. අතන නිකම් HBr නම් H වැඩි පැත්තට H එක මතක තියාගන්න. පෙරොක්සයිඩ් එක HBr නම් H අඩු පැත්තට H. එතන පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. H2 නිකල් නම් දෙපැත්තට H නේද? ඊට පස්සේ දැන් මෙතන තනුක සල්ෆියුරික් දාදී ළමයි හිතනවා H එකයි H+ අම්ලයක් අනිත් පැත්ත සල්ෆේට්ද කියලා. නෑ නෑ එහෙම වෙන්නේ නෑ. තනුක සල්ෆියුරික් දාදී H වැඩි පැත්තට H යනවා. අනිත් පැත්තට යන්නේ ජලයෙන් OH කාණ්ඩයක්. මොකද තනුක කියද්දි මාධ්‍ය ජලය තියෙනවනේ. ජලයෙන් OH කාණ්ඩයක්. ওই විදියට. H එකයි OH එකයි තමයි සම්බන්ධ වෙන්නේ තනුක සල්ෆියුරික් දැම්මොත්. ඉතින් තනුක සල්ෆියුරික් ලියන්නේ නැතුව නිව් සිලබස් එකේ ඒ වෙනකොට විකල්පයක් කියලා තියෙනවා. ඒක දැන් පේපර් වලට එන්න පුළුවන්. මොකද අලුතෙන් මේ විදිහට ලියන්න හඳුන්වා දීපු නිසා කිසිම අවුලක් නැහැ. තනුක H2SO4 කියලා ලියන්න ඒක ලකුණු හම්බ වෙනවා. තනුක H2SO4 දැම්මොත් මේ HOH ලැබෙනවා මේ විදිහට. හරිද? හැබැයි ඒක ලියන්න පුළුවන් තවත් විදිහකට අපිට එක සාන්ද්‍ර සල්ෆියුරික් කියන්නේ පළමුව සාන්ද්‍ර සල්ෆියුරික් දාද්දි වෙනත් ඵලයක් ලැබෙනවා. මෙයා නෙමෙයි. මුලින්ම සාන්ද්‍ර සල්ෆියුරික් දාද්දි වෙනත් ඵලයක් ලැබෙනවා. මෙයා නැතුව වෙන ඵලයක් ලැබෙනවා. ඊට පස්සේ ඒකට ජලය දාද්දි මෙයාම ලැබෙනවා. මොකද 1 2 කියන්නේ එහෙනම් පියවර දෙකක් කෙටි කොට දැක්වීම තමයි ඕගනික් වලදී මේ 1 2 කියලා දාන්නේ. එක සාන්ද්‍ර සල්ෆියුරික් දෙක ජලය. කියන්නේ ඇත්තට මෙතනදී වෙන්නේ මෙයාට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොතින් මෙයා නෙමෙයි වෙනත් ඵලයක් තමයි ලැබෙන්නේ. ඒ ලැබෙන වෙනත් ඵලයට ජලය දාද්දී ආය පාරක් මෙන්න මේ ඵලෙම ලැබෙනවා. ඒකින්ද අපට නිකාම්ම තනුක සල්ෆියුරික් ලිව්වත් කමක් නැහැ. නැත්තම් පළමුව සාන්ද්‍ර සල්ෆියුරික් යොදා ලැබෙන ඵලයට ඉන්පසු ජලය යොදනා විට මෙන්න මේක ලැබෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඔන්න වගේ 1 2 නේ ඒවා වැඩි නෑ. සිලබස් එකේ බොහොම කීපයයි තියෙන්නේ. දැන් සමහර ළමයි වර්ධවා තේරුම් ගන්නවා මේ 1 2 කියලා දාලා දෙන්නේ මේ දෙන්නෙක් නිසා කියලා. නෑ එහෙම එකක් නෙමෙයි. දැන් මෙහෙම දෙනවද?
එක Br2 දෙක CCl4 එහෙම දෙන්නේ නැහනේ. කියන්නේ මේ දෙන්නෙක් නිසා මේ එක දෙක කියලා දෙනව නෙමෙයි. එක HBr දෙක H2O2 එහෙම දෙන්නේ නැහැ කවදාවත්. දෙන්න නෙමෙයි තුන් දෙනා හතර දෙනා හිටියත් ප්‍රතිකාරක මිශ්‍රණයක් හිටියත් එහෙම අංක දාලා දෙන්නේ නැහැ. මේ අංක දාලා දෙන්නේ පියවරයන් දෙකක් කෙටි කිරීම. මුලින්ම මෙන්න මේ පියවර කරලා ඊට පස්සේ ලැබෙන ඵලෙට ඉන් පසුව මේ දෙවෙනි පියවරේ කෙනා දාන්න කියන එක ඔය කියන්නේ. එතකොට මෙතන තනක සල්පිරික් කියලා කෙලිම ලිව්වත් මේ උත්තරේම ගන්න පුළුවන්. නැත්තම් එක සාන්ද්‍ර සල්පිරික් දාලා ලැබෙන ඵලයට දෙවනුව ජලයේ දාද්දිත් මේක ගන්න පුළුවන් කියලා එන්න පුළුවන්. එහෙනම් පැහැදිලිවම ඇල්කීනයක් ඉස්සරහට ඔය හිස්තැන් පුරවන්න එහෙම වෙනවනේ කොටු ගහලා පේපර් එකේ. ඇල්කීනයක් ඉස්සරහට එක දෙක කියලා આવොත් ෂුවර් එකටම මේක තමයි. මොකද අනිත්‍යවයි එහෙම එක දෙක කියලා එහෙම ලියන්න එකක් නැහැනේ. ඔය හිස්තැන් පුරවන්න එනවනේ පරිවර්තන. ඒත් ඇල්කීනයක් ඉස්සරහට එක දෙක කියලා આવොත් නම් මේ ප්‍රතික්‍රියාවම තමයිනේ. එතන එහෙම වැදගත්කමක් තියෙනවා. ඒත් මේක තමයි පොඩ්ඩක් පාඩම් කරන්න ඕනුනේ. මොකද මෙතන අර ජලයෙන් OH කාණ්ඩයක් සම්බන්ධ වෙන එක අමතක වෙනවා. අනිත් ඒවා නම් හිතලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒත් ඔන්න ඔය විදිහට මේ ඇල්කීන වල ප්‍රතික්‍රියා සම්බන්ධ chart එකක් තමයි මම ඔයාලට ඔය හැදුවේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියා තමයි ඇල්කීන කතන්දරයකදී අපිට ඉතාම වැදගත් වෙන්නේ. ගොඩම වැදගත් වෙන්නේ. මම ඊට අමතරව ඔයාලට ඕනනම් ප්‍රතික්‍රියාවක් කියන්නම්. මේකත් ඇත්තටම අපිට ස්ට්‍රක්චර්ඩ් එකට වගේ හිටි ගමන් ඕන වෙන්න පුළුවන්. නමුත් පරිවර්තන වලදී තරම් වැදගත් ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඇල්කීනයකට පුළුවන් පුළුවන් භාෂ්මික මාධ්‍යයේ පර්මැංගනේට් KMnO4 භාෂ්මික මාධ්‍යය. නැත්නම් ශාරීය මාධ්‍ය කියන්නේ භාෂ්මික මාධ්‍ය. එහෙම දාද්දි වෙන්නේ මේ ෆයි බන්ධනයේ ගැලවිලා ගිහිල්ලා අර කාබනික සංයෝග සම්බන්ධ ඔක්සිකරණ ඔක්සිහරණ ක්‍රියාවලියත් එක්ක තමයි මේක විස්තර කරලා ඉගෙනුවොත් උගන්වන්න වෙන්නේ. නමුත් ඉතින් කාල වේලාවත් එක්ක අපට අර මේ හැම දෙයක්ම මුලින්ම කියන්න වෙලාව මදි. නමුත් මම හැම දෙයක්ම මුලින්ම ආවර්ජනය කරනවා. ශීඝ්‍ර පුනරීක්ෂණයක් විදිහට තමයි මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. අපිට වෙලාව තිබුණා නම් මේක කියලා දෙන්න තිබ්බා මේ කාබනික සංයෝග ඔක්සිකරණය කිරීම පර්මැංගනේට් දාන්නේයි ඔක්සිහරණය කිරීම මේ කතන්දර ටික ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාන්නේයි ඔක්කොම ටික කරුණු කරා. ඒකට අපිට විශාල කාලයක් වැය වෙනවා. ඉතින් සීමා සහිත කාලයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒකත් එක්ක එතකොට භාෂ්මික පර්මැංගනේට් දැම්මොත් ඇල්කීනයකට මොකද වෙන්නේ? මෙතන මේ ෆයි බන්ධනය මකන්න දෙපැත්තටම OH අන්න OH කාණ්ඩ දෙකක් ලැබෙනවා. මේ විදියට OH එකක්. ඒවා දෙකක් දෙපැත්තටම. හැබැයි පරිවර්තනවලදී මේක එච්චර වැදගත් වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු කාරණා මේ වයින් මෙන්න මේ උඩ ටික තමයි පරිවර්තන වලට ගොඩාක් වැදගත් වෙන්නේ ඕන වෙන්නේ. ඒකිනුත් විශේෂයෙන් මේ Br2 දාන එක HBr දාන එක වගේව තමයි නිතරම ඕන වෙන්නේ. නිතරම පරිවර්තන වලට ඔය Br2 දාන එක HBr දාන එක කියන ඉතාලම වැදගත්. පැහැදිලිද? එතකොට ආට පුළුවන් මෙන්න මේකත්. ඒ කියන්නේ අමතර ප්‍රතික්‍රියාවක් විදිහට මතක තියාගන්න පරිවර්තන වලට වඩා නිකන් අර ඵලය ලියන කියලා ස්ට්‍රක්චර්ඩ් එක එනවනේ. ඒ වගේ ප්‍රශ්නයකදී ඕන වෙන්න පුළුවන්. භාෂ්මික මාධ්‍යයේ KMnO4 දැම්මොත් එහෙම මේ ෆයි බන්ධනය මකලා දෙපැත්තට OH දාන්න පුළුවන්. ඔය ප්‍රතික්‍රියාව තමයි ඔයාලට ඇල්කීනත් එක්ක මතක් වෙන්න ඕන. හරි දැන් මම මේ chart එකේම දැන් ඔයා ටිකක් සංකීර්ණ වගේ පෙනේ මේ ගොඩාක් ප්‍රතික්‍රියා දාලා කියලා. නමුත් මම බොහොම ලස්සනට කෙලවරක ඉඳගෙන ස්ටෙප් බයි ස්ටෙප් මේ කියාගෙන යන්නේ ඔයාලට. හරි එතකොට මෙන්න මේ BR තියෙන ඵලය තියෙනවනේ. ඒක ඊටාම වැදගත්. මොකද පරිවර්තනයක් ආවොත් ඔය ඇල්කීන එහෙම හදලා අතරමැද පියවරකදී 90ක් විතරම එතනින් එහාට මේ ත්‍රිත්ව බන්ධනය හදාගන්න පැත්තට යනවා. ත්‍රිත්ව බන්ධනය කියන්නේ ඇල්කීනයක් ද්විත්ව බන්ධනයක් හදාගත්තොත් පරිවර්තනයක ගොඩක් වෙලාවට එතනින් එහාට ඔන්න ඔය ත්‍රිත්ව බන්ධනයක් පැත්තට යනවා. අන්න එතෙන්දි මෙන්න මේ BR කෙනා ඉතා වැදගත්. මෙන්න මේ BR කියන කෙනාට පුළුවන් මධ්‍යසාරීය KOH දැම්මොත් මම දැන් ඔයාලට මේක කලිනුත් පාවිච්චි වුණා මධ්‍යසාරීය KOH HBr ගලවන්න දාන්නේ. HBr කියන්නේ අම්ලයක්. අම්ලය ගලවන්න දාන්නේ මධ්‍යසාරීය මාධ්‍යයේ භාෂ්මය. එතකොට මෙන්න මේ Br ගලවන්න පුළුවන් නේද? මතක තියාගන්න ඔය ජලය ගලවනවා කියන්නේ HOH නේ. ජලය ගලවනවා කියන්නේ HOH. ඊට පස්සේ HBr ගලවනවා කියන්නේ H එකයි Br එකයි. ඔන්න ඔය දේවල් වලදී ඔයා තේරුම් ගන්න ඕනේ දැන් H අඩු පැත්තෙන් තමයි H ගලවන්නේ. හරි? දැන් ජලය ගලවද්දී H එකයි OH එකයිනේ. ජලය ගලවද්දී H එකයි OH එකයි. HBr ගලවද්දී H පරමාණුවයි බ්‍රෝමීන් පරමාණුවයි. නිතරම මේ එකම කාබන්ගෙන් දෙකම ගලවන්නේ නැහැ. ඒ කියන්නේ එකම කාබන්ගෙන් HOH දෙකම ගලවන්නේ නැහැ. දෙපැත්තෙන් ගැලවෙන්නේ. ඇයි? ඒ දෙන්න මැද්දටනේ ද්විත්ව බන්ධනේ එන්නේ. තව බන්ධනයක් දාන්න ඒකින්ද දෙන්න දෙපැත්තෙන් ගැලවෙන්නේ. OH එක පැත්තෙන් නම් අනිත් පැත්තෙන් H. Br එක පැත්තෙන් නම් අනිත් පැත්තෙන් දකුණෙන් හරි වමෙන් හරි යටින් හරි උඩින් හරි කොහෙන් හරි H එක. ඒ විදිහට දැන් මෙතන ඔයා කල්පනා කරන්න. මෙන්න මේ මැද බ්‍රෝමීන් එක මකනවා නම් H මකන්න ඕනේ කොතනින්ද? මේ මැද බ්‍රෝමීන් එක මකනවා නම් H මකන්න ඕනේ මේ වමෙන්ද දකුණෙන්ද? දකුණෙන්. ඇයි? වම් පැත්තේ H වැඩිනේ. වම් පැත්තේ H වැඩි CH3 කියද්දි. එහෙනම් මේ Br මකද්දි අපි H මකන්න ඕනේ මේ දකුණු පැත්තේ කාබන්. ඒතර CH වෙනවා. මේ දකුණු පැත්තේ Br මකද්දි
කොහොමද ඉතින් යාපත කාබන් ඉන්නේ මෙයා විතරනේ. මෙහෙන් කොහෙන්වත් යාපත කාබන්ලා දකුණු පැත්තෙන් යටින් කොහෙන්වත් නැහැ වමෙන් විතරයි. එහෙනම් මේ BR මකදී මෙතන H ගියාම C විතරයි. එහෙනම් HBR දෙගුණයක්ම කන්න පුළුවන් නේද? මේ මෙතන කරපු වැඩේ දෙගුණයක්. මේ BR එකත් එක්ක H මැකුවනේ. BR එකත් එක්ක H මකලා එක ෆයි බන්ධනයක් ගන්න ද්විත්ව බන්ධනයක්. එහෙනම් HBR අණු දෙකක් ගැලෙවොත් ෆයි බන්ධන දෙකක්. ඒ කියන්නේ කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයක් හදා ගන්න පුළුවන්. ඒ හරිම සරලයි. පැහැදිලිද මේ කියන එක? එතකොට දැන් මෙතන ගත්තොත් මේකම තමයි මධ්‍යසාරී කියවෙද්ද දාලා අපි මෙතන BR එක H එක ගැලෙව්වනේ. අපි ඒක දෙවතාවක් කරනවා මේ BR එකත් එක්ක මේ කාබන්ට යාපත කාබන්ල වමෙන් විතරයි ඉන්නේ කොහොමත්. මේ කාබන්ට යාපත කාබන් ගෑවිච්ච කාබන් තමයි මේ යාපත කාබන් කියන්නේ. මේ කාබන් එක බන්ධන හදපු කාබන්ලා ඉන්නේ වමෙන් විතරයි. එතකොට මෙතනින් H එකම කන්න ඕනේ. එහෙනම් මේ BR එක මේ H ගියා HBR ගැලෙව්වා. තව පාරක් ඕකම කරද හැයිනේ. මේ BR එක පුළුවන් මෙතනින් H ගියාම තවත් HBR එකක් ගැලෙව්වා. තුලිත කරන්නේ කිසි දෙයක් ඕගනික් වල ඕන නැහැ. ඕන වෙන්නේ ඵලය මොකක්ද? ප්‍රතිකාරකේ මොකද්ද මේ වැඩේ කරන්න දාන්නේ? මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? මොකද්ද ඵලය කියන එක. එතකොට දැන් ඔයාලට පැහැදිලි මෙතන මේ BR එක මකනවා. එහෙනම් H මකන්නේ කොහෙන්ද? මේ දකුණු පැත්තෙන් H අඩු පැත්තෙන්. නිතරම යාපත කාබන්ගෙන් H අඩු පැත්තෙන් තමයි H එක මකන්නේ. එතකොට බලන්න ඔයාලට පුළුවන් මෙන්න මේ BR එක මෙහෙන් නෙමෙයි මෙතනින් H මකන්න. මේ BR එක මෙහෙන් H මකන්න. එතකොට ඉතුරු වෙන්නේ මොනවද? ඉතුරු වෙන්නේ CH3 කාබන් මුකුත් උනේ නැහැ. දැක්කනේ? මුකුත් උන්නේ නැත්නම් එයා බලාගෙන මේ විදියටම ලියනවා. එයා කිසි දෙයක් වෙනස් උන්නේ නැහැ. මේ CH3 කියන කාබන්ට මුකුත් වෙලා නැහැ. එයා එහෙමම ලියනවා. ඊට පස්සේ මෙතන මොකද උනේ? මේ BR එක මෙතනින් H මැකුවා. මේ BR එක මෙතනින් H ගියාම C විතරයි නේ. C විතරයි. මෙතන H එකක් ගියාම CH නේ. දැන් මොකද්ද බලන්න ගැටලුව? මොකද්ද අවුල බලන්න. ආයෙ පාරක් කියන වෙච්ච දේ මොකද්ද කියලා? මේ BR මැකුවා. මේ BR මොකද්ද මේ කාබන්ට යාපත කාබන් දෙපැත්තෙන් H අඩු පැත්තෙන් H මැකුවාම CH2 කින් H එකක් ගියාම CH. හරිද? නිකම්ම CH කිලුවත් කමන්නේ නැහැ. මේ BR එක H මකන්නේ කොහෙන්ද? මේ දකුණු පැත්තෙන් මුකුත් කාබන්ලා නැහැ නේ. යාපදව වම් පැත්තේ විතරක් කාබන් ඉන්නේ. එතකොට මේ BR මකද්ද මෙතන H මකුවම C විතරයි. එහෙනම් මෙන්න C විතරක්. දැන් මොකද්ද ගැටලුව? මෙයාට බන්ධන දෙකයි මෙයාටත් බන්ධන දෙකයි. බන්ධන හතරක් වෙන්න ඕනනේ. එහෙනම් අන්න බන්ධන හතරක් වෙන මේ දෙන්න මැද්දට අපි අලුත් බන්ධන දාමු. අන්න 5 බන්ධන අලුතෙන් දැම්මම අන්න ඇල්කයිනයක් අන්න. මේකට කියන අපි ඇල්කයිනයක් නේ. ත්‍රිත්ව බන්ධන තියෙන මේ හයිඩ්‍රෝකාබන් එක ඇල්කයිනයක්. එතකොට අන්න ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න විදිය. ඒතර ඔන්න ඔය ටික ගොඩක් වැදගත්. ඇත්තට මූලික ප්‍රතික්‍රියා කියලාත් කියන්න පුළුවන්. ඔය ටික ගොඩාක් වැදගත්. ගොඩක් පරිවර්තන වලදී විශේෂයෙන්ම ඔයාලට සමහරක් වෙලාවට ඕන වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ඇල්කොහොල් එකකින් පටන් අරන් පරිවර්තනයේ අතරමඟදී ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න ඉතාම වැදගත් නෝට් එකක් දාලා තියාගන්න වැදගත් කියලා මේ ඇල්කොහොල් එකකින් වගේ කෙනෙක්ගෙන් පටන් අරගෙන අපිට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ ඇල්කයිනයක් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් කෙනෙක් හදන්න. පැහැදිලිද? එතකොට මොකද්ද පියවර පොඩක් අර ආපස්සට හිතන්න. අර ආපස්සට හිතන ගතිය මේ පරිවර්තන වලදී ගොඩක් වැදගත්. දැන් මෙහෙමනේ මෙන්න මෙහෙම ඔළුවේ තියාගන්න. ත්‍රිත්ව බන්ධනයක් හදාගත්තේ කොහොමද? HBR දෙපාරක් ගලවලා නේද? මධ්‍යසාරී කියවෙච්ච දාලා. මධ්‍යසාරී කියවෙච්ච දාලා HBR දෙවතාවක් ගලවලා තමයි අපි ත්‍රිත්ව බන්ධනයක් හදාගත්ත සුලභම ක්‍රමය. අපෙන් අහන්නේ ඒක තමයි. එතකොට ආපස්සට හිතන්න. ත්‍රිත්ව බන්ධනයක් ගන්න නම් ඊට කලින් BR තියෙන්න ඕනේ. ත්‍රිත්ව බන්ධනයක් ගන්නවා නම් ඊට කලින් තියෙනව මොකද්ද? BR. ඊට පස්සේ BR ගත්තේ මොකෙන්ද? ද්විත්ව බන්ධනෙන් ඇල්කීනෙන්. ද්විත්ව බන්ධනය ගන්න පුළුවන් මේ ඇල්කොහොලෙන්. නැත්තම් මෙන්න මේ වගේ හැලජන් සංයෝගයකට මධ්‍යසාරී කියවෙච්ච දාලා. බ්‍රෝමීන් එකක් තියෙන කෙනෙක්ට නේද? ඔන්න ඔය ආපස්සට හිතනව මාර වැදගත්. ඉතා වැදගත් මේවා පරිවර්තන වලදී. එතකොට මම ආයෙ පාරක් කිව්වොත් මෙන්න මේ ත්‍රිත්ව බන්ධනය හදන සිද්ධිය ඉතාම වැදගත්. ත්‍රිත්ව බන්ධනයක් ගන්න නම් මොකද්ද අපි හිතන්නේ ආපස්සට? ත්‍රිත්ව බන්ධනයක් ගන්න කලින් තියෙනවනේ මොකක්ද? BR. ත්‍රිත්ව බන්ධනය ගන්න කලින් BR තියෙන්න ඕනේ. BR ගන්න නම් ද්විත්ව බන්ධනයකට තමයි BR2CH4 දාන්නේ. ද්විත්ව බන්ධනයක් ඇල්කීනයක් හදාගන්න විදිහ අපි දන්නවා මෙන්න මේ ක්‍රම දෙකට හදාගන්න පුළුවන්. ඔන්න ඕවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. හරි? ඔන්න යම් කිසි තැනකට අපි ආව දැන් මූලිකම අදියර තාමත් අපිට පරිවර්තන කරන්න බෑ මේ ටිකින් විතරක්. පුළුවන් ඊටාම පුංචි පරිවර්තන ඒ වගේම හරිම කලාතුරකින් තමයි එන්නේ. තව ඉස්සරහට අපිට යන්න ඕන. අපි ඉස්සරහට යනවා මෙන්න මෙයාගෙන්. මේ ඇල්කයින වලින් අපි ඉස්සරහට යනවා. මේ ඇල්කයින ගත්තොත් ඒවයි ප්‍රතික්‍රියාත් ගොඩක් වැදගත්. අපි යන් ඇල්කයින වල ප්‍රතික්‍රියා වලට අර ඇල්කීන වල ප්‍රතික්‍රියා වගේම කීපයක් ඇල්කයින වලත් තියෙනවා. දැන් මම මෙතනදී ඔයාලට වෙනම මාතෘකාව ලියා ගන්න දීලා ඇල්කීන නිපදවීම ඇල්කයින වල ප්‍රතික්‍රියා එහෙම කියලා කරන්න ටයිම් එකක් නැහැ. මම මේ කරන්නේ ඔක්කොම කරුණු ටික කියනවා. හැබැයි සීක්‍රෙන් කියාගෙන යනවා. ඔයා ෂෝට් නෝට් එකක් හදාගන්න. ඉගෙනගත්ත කරුණු ආවර්ජනයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට දැන් මතකද ඔයාලට ඇල්කීන වලට දැම්මා HBr Br2CCl4 අන්න ඒ වගේ ප්‍රතික්‍රියා ඇල්කයින වෙන මෙයාටත් කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදියට ප්‍රතික්‍රියා ප්‍රමාණයක් තියෙනවා. එතනින් ගොඩක් වැදගත් පරිවර්තන වලට මම කියලා දෙන්නම්. ඔය ආම්ලික H කියලා කාබන් වැඩි කිරීමේ ප්‍රතික්‍රියා කියලා ප්‍රතික්‍රියා જાතියක් තියෙනවා ඊගාඩු ගන්න. පැහැදිලිද?
හරි. එතකොට එතනට යන් දැන් මම ගන්නවා අර වගේ හදාගත්ත අර BR දෙකක් තියෙන කෙනෙක්ගෙන් මධ්‍යසාරීකයේ වෙච්ච දාලා හදාගත්ත ත්‍රිත්ව බන්ධනයක් ඇල්කයින සංයෝගයක් මම ගන්නවා මුලින්ම. පැහැදිලිද? මෙන්න මේ වගේ සංයෝගයක්. අපි ඉස්සෙල්ලා උදාහරණෙම ගමු. මෙන්න මෙයා මම ගන්නවා. හරිද? එතකොට මෙයාගේ සාමාන්‍ය ඔය ඇල්කීන වල ප්‍රතික්‍රියා කරන්න පුළුවන් අවුලක් නැහැ. සාමාන්‍ය ඇල්කීන ප්‍රතික්‍රියා කියන්නේ මේකට දාන්න පුළුවන් Br2 CCl4 මාධ්‍යය. මොකද වෙන්න පුළුවන්? හරිම සරලයි. ෆයි බන්ධන දෙකම මකනවා. ඒක මතක තියාගන්න. එකක් මකන්නේ නැහැ. මොකද මේවා ගොඩක් ප්‍රතික්‍රියාශීලී. ඒ කියන්නේ එක ෆයි බන්ධනයක් විතරක් මකලා ඒ වගේ අවස්ථා කලාතුරකින් හම්බෙන්නේ. මේ ෆයි බන්ධන දෙකම මැකෙනවා. එහෙනම් මතක තියාගන්නකෝ. 90%ක්ම ඇල්කයින වල ප්‍රතික්‍රියාවලදී මේ ෆයි බන්ධන දෙකම මැකෙනවා. ගලවනවා. එහෙම නැති අවස්ථාවක් දෙකක් තියෙනවා. මම ඒක වෙනම කියලා දෙන්නම්. එතකොට අර කලින් ඇල්කීන වල මොකද උනේ? ද්විත්ව බන්ධනයෙන් කිරි කැලක් අපි මැකුවානේ. කියන්නේ ෆයි බන්ධනයනේ මැකුවේ. ඒත් මෙතනත් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් කිව්වහම සිග්මා බන්ධනයකුයි ෆයි බන්ධන දෙකකුයි තියෙනවානේ. ඔය ෆයි බන්ධන දෙකම මකන්න. ඔය ෆයි බන්ධන දෙකම ඔයා මකලා දාන්න. ඉතුරු ටික බලාගෙන ලියන්න. පැහැදිලිද? එතකොට දැන් කෙනෙක් මගෙන් අහાવી එක ෆයි බන්ධනයක් විතරක් ගලවලා අතරමැද තැනකින් අපිට වැඩේ බ්‍රේක් කරගන්න බැරිද කියලා. එහෙම අමාරුයි. මොකද මේව ගොඩක් ප්‍රතික්‍රියාශීලී BR2 දාති මේ ෆයි බන්ධන දෙකම ගැලවිලා මේ පුළුවන් උපරිමයේ ප්‍රතික්‍රියාව වෙන තමයි බලන්න. එහෙම පොඩ්ඩක් වැඩේ අඩපණ කරගන්න පොඩ්ඩක් බ්‍රේක් කරගන්න මැදින් ක්‍රමයක් තියෙනවා වෙනම මම ඒක කියන්නම් ඒ මොන අවස්ථාවේද කියලා BR2 දාන එකේදී අපි එහෙම ගන්නන්නේ නැහැ. මෙතෙන්දි වෙන්නේ මේ ෆයි බන්ධන දෙකම ගැලවෙනවා. මොනවද හයි වෙන්නේ? CCl4 වැඩක් නැහැ. CCl4 කියන්නේ ප්‍රතික්‍රියාවේ මාධ්‍ය. ඒක වැඩක් නැහැ. බ්‍රෝමින් තමයි හයි වෙන්නේ. කීයක්ද? බලමු BR මෙහෙම දෙපැත්තට දාලා මදීනේ බන්ධන 3යි. තව 4ක් වෙන තවත් මදි. නම් ආයෙම තව BR එකක් දාමු. තුලිත කරන්න ඕනේ නැහැ ඉතින් හොඳේ. මෙතන BR2 දෙගුණයක් දාන්න. එහෙම කියලා ලියන්න අවශ්‍ය නැහැ. කොහොමත් මේ ෆයි බන්ධන එකක් විතරක් ගලවලා මැදින් ප්‍රතික්‍රියාව නතර කරන්න අමාරුයි. සම්පූර්ණයෙන්ම මේ ෆයි බන්ධන දෙකම ගැලවිලා ආයෙම BR මේ වගේ අර ඇල්කීන වලදී මෙන් දෙගුණයක්. ඇල්කීන වලදී වගේ දෙගුණයක් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හොඳට මතක තියාගන්න. එතකොට ළමයි හිතනවා නමුත් මේ එක ෆයි බන්ධනයක් විතරක්ම කළා BR ත්‍රිත්ව බන්ධනයක් ඒතර ඉතුරුයිනේ. එතනින් නවත්තන්න පුළුවන්ද කියලා බෑ. මොකද මේ ගොඩක් ප්‍රතික්‍රියාශීලී හින්දා මේගොල්ලෝ එක්කෙනෙක් BR2 දෙගුණයක් බැගින් අල්ලගෙන ප්‍රතික්‍රියා කළා මේ ඵලෙම ලබා දෙනවා. හරි? ඒතර ඒකින්ද අර එහෙම නතර කරන්න බෑ. දැන් හිතන්න HBr දැම්මා කියලා. හිතන්න මේකට දැම්ම කියලා HBr දානවා. ඒත් අරව ලියන්න ඕනේ නැහැ දෙගුණයක් HBr. එහෙම ලියන්න අවශ්‍ය නැහැ. මොකද කොහොමත් මේ ඇල්කීන අණු 100ක් හිටියොත් ඒ හැම අණුවම HBr දෙක බැගින් ඇදලා ගන්නවා. ඒක සමහරුන්ට HBr නැතිම වෙලා යන්නත් පුළුවන්. මොකද කොහොම හරි ගමන් නැහැ දැන් ප්‍රමාණ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට HBr දැම්මොත් නම් ඔක්කොම ටික ප්‍රතික්‍රියා වෙනවා. හිතන්නකෝ දැන් ඇත්තටම ගත්තොත් මේ අණු 100කට HBr අණු ගත්තොත් 200ක් ඕනනේ. BR2 ගත්තත් එහෙමයි. ඇල්කයින් අණු 100ක් ගත්තොත් BR2 අණු 200ක් ඕනේ නේ. හිතන්නකෝ BR2 අණු 200ක් දැම්මේ නැහැ ටිකයි දැම්ම කියලා. ටිකක් දැම්ම වුණත් මොකද වෙන්නේ? ඒ තියෙන ටික එක්කෙනෙක් දෙක බැගින් ගන්නවා. ඒතකොට සමහරුන්ට බ්‍රෝමින් නැතිමත් වෙයි. ඒකට කරන්න දෙයක් නැහැ ඉතින්. අපිට ඒව හිතන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මෙතන කිසියම් පාලනයක් කරලා කන්ට්‍රෝල් එකක් ඇතුව ඔයා දැන් මගෙන් මෙහෙම තර්කයක් ගෙනාවොත් එහෙම ඇල්කයින එකකට BR මෙහෙම හයි වෙන්න නම් BR2 අණු දෙකක් ඕනේ. එහෙනම් එකකට දෙක නම් ඇල්කයින අණු 100ක් තිබ්බොත් BR2 අණු 200ක් ඕනේ. ඔයාමයින් අහાવી ඇල්කයින 100කට BR2 අණු 200ක් නොදා 100ක් විතරක් දැම්මොත් අපිට බැරිද කියලා මේ එක ෆයි බන්ධනයක් විතරක්ම කළා මැදින් බ්‍රේක් කරගන්න. බෑ හේතුව එහෙම උනත් වෙන්නේ අර තියෙන බ්‍රෝමීන් BR2 100 නම් ඒතර ඒකට ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් ඇල්කයින අණු 50යි. මොකද දෙගුණයක් BR2 ඕනනේ. BR2 අණු තියෙන්නේ 100 නම් ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් ඇල්කයින අණු 50යි එතකොට. එහෙනම් ඇල්කයින අණු 50ක් ප්‍රතික්‍රියා වෙලා BR2 100ත් එක්ක සම්පූර්ණයෙන් මෙන්න මේ ඵලය ලැබෙනවා. අනිත් ඇල්කයින අණු 50ට අනිත් 50 දෙනාට ප්‍රතික්‍රියා වෙන විදියක් නැහැ. කියන්නේ අර මැදින් බ්‍රේක් කරගන්න බෑ. ඒක මතක තියාගන්න. එහෙම කරන්න පුළුවන් එකම එක අවස්ථාවක් අපි සිලබස් එකේ උගන්වන්නේ මේ වගේ තැන් වලදී මැදින් බ්‍රේක් කරන්න බෑ. කියන්නේ අඩුවෙන් HBr දැම්මා කියලා අඩුවෙන් BR2 දැම්මා කියලා අපිට ප්‍රතික්‍රියාව මැදින් අඩාල කරගන්න බෑ. එහෙම කරන්න එහෙම ලියන්නේ නැහැ පළවලදී. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට අවස්ථාව ලැබෙන ඇල්කයින් අණු ප්‍රමාණය උපරිම BR2 හරි උපරිම HBr හරි අණු ප්‍රමාණයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. එතෙන්දී සමහරක් වෙලාවට ප්‍රමාණවත් නොවුන නම් මේ යොදපු HBr හරි BR2 හරි ප්‍රමාණය සමහර ඇල්කයින් අණු වලට ප්‍රතික්‍රියා වෙන්න chance එකක් නොලැබෙන්නත් ඉඩ තියෙනවා එතකොට. ඒගොල්ලන්ට මුකුත් ඵලයක් ලැබෙන්න ඵලයක් බවට පත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්න.
මොකද ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන කෙනා උපරිම BR2 අනුගානත් එක්ක ප්‍රතික්‍රියාව විය හැකි උපරිම HBr අනුගානත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. මැදින් බ්‍රේක් කරන්න බෑ. එක ෆයි බන්ධනයක් විතරක් නවත්තලා මැදින් මේක අඩාල කරන්න එහෙම කරන්න බෑ. එහෙනම් මෙතනදිත් මොකද්ද වෙන්න ඕනේ? මේ ෆයි බන්ධන දෙකම ගලවන්න ඕනේ, දෙකම මකන්න ඕනේ. ඒතර ඔන්න ඔක තමයි ඉතුරු වෙන්නේ. මේ CH3 නම් මුකුත් වෙන්නේ නැහැ. මෙයා මුකුත් වෙන්නේ නැහැ නෙමෙයි. මෙතන මේ ත්‍රිත්ව බන්ධනෙන් මේ ෆයි බන්ධන දෙකම ගැලවෙනවා. මේ ත්‍රිත්ව බන්ධනෙන් ෆයි බන්ධන දෙකම ගැලවිලා අනිත් ටික බලාගෙන ලියන්න. දැන් ඔයා දන්නෝ H කොයි පැත්තටද යන්නේ? H වැඩි පැත්තටනේ. දැන් මං කිව්වේ H කැමති රංචු ගහෙන්න. H කැමති ගොඩක් තමන්ගේ ටීම් එකේ ගොඩක් කට්ටිය ඉන්නවට. ඒකයි H high වෙනකොට H වැඩි පැත්තට යන්නේ. H වැඩි පැත්තෙන් H ගලවන්න අමාරුත් ඒකනේ. එතකොට මතක තියාගන්න H කැමති H වැඩි පැත්තට යන්න. අර පෙරොක්සයිඩ් සිද්ධිය ඒව උගන්නන්නේ නැහැ මේ ඇල්කයින වලට. අපි ඒක අර ඇල්කීන වලදී විතරයි පෙරොක්සයිඩ් ඇතුළේ HBr කියන්නේ. ඒක එතනට විතරක් සීමා වෙච්ච කාරණයක්. අනිත් යන් වලට පෙරොක්සයිඩ් සිද්ධි වැඩක් වෙන්නේ නැහැ. එතකොට මේ ෆයි බන්ධන දෙකම මකන්න ඕනේ. දැන් ෆයි බන්ධන දෙකම මැකුවා. බලාගෙන ඒ ටික අපි ලිව්වා එහා පැත්තේ. හරිද? ඊට පස්සේ H වැඩි පැත්තටනේ H යන්නේ. එහෙනම් මෙන්න මෙතනට තමයි H යන්නේ නේද? එහෙනම් මේ H දෙන්නම යන්නේ මෙතනට. බන්ධන හතර පිරෙනකම්. එහෙනම් බ්‍රෝමින් නැත්නම් අපිට ස්ටෙප් බයි ස්ටෙප් යන්නත් පුළුවන්. H වැඩි පැත්තට තමයි H යන්නේ. හරිද? H වැඩි පැත්තට H යන්නේ. එතකොට මෙන්න මෙහෙම තමයි තියුනේ අපට. හරි? ඕමනේ අපිට තිබුණේ. එතකොට දැන් ෆයි බන්ධන දෙකම ගලවලා තියෙන්නේ. ෆයි බන්ධන දෙකම ගැලුවෝ. එතකොට මෙන්න මේක තමයි ලැබෙන්නේ. H යන්නේ මෙහෙට නෙමෙයි. H වැඩි පැත්තට H යන්නේ. හරි H වැඩි පැත්තට H දාන්න මේ විදියට. අනිත් පැත්තට එනම් BR එක. දැන් මදිනේ බන්ධන තුනනේ හතරක් නෑ මදිනේ දැන්. එහෙනම් ආයෙත් සැරයක් H යන්නේ මේ H වැඩි පැත්තටම තමයි. ඒතර එකම කාබන්ට තමයි බ්‍රෝමින් දෙකම එන්නේ. එහෙම කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒක හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒතර එකම කාබන්ට තමයි බ්‍රෝමින් දෙකම ආවේ. පැහැදිලිද කියන එක? එතකොට මේ ෆයි බන්ධන දෙකම මැකුවා H වැඩි පැත්තට H අනිත් පැත්තට BR. H වැඩි පැත්තට H අනිත් පැත්තට BR. ඔය විදිහට අපි ලියනවා. පැහැදිලිද? දෙපැත්තේ H තිබුණේම නැත්තම් එක පැත්තකවත්. එතකොට තමයි කැමැති පැත්තකට H දාන අනිත් පැත්තට BR. හැබැයි ආයෙත් H කියන්නේ අර H බැඳුණු පැත්තටම තමයි. මොකද H වැඩියෙන් තියෙන තමයි එතන ස්ථායි වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට පුළුවන් HBr එක ප්‍රතික්‍රියාවත් ලියන්න. ඊට පස්සේ මේකට පුළුවන් H2 දාන්න නිකල් නැත්තම් නිකල් වෙනුවට අපිට ගන්න පුළුවන් ප්ලැටිනම් PT පැලේඩියම් PD වගේ කෙනෙක්. හරි? දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ආයෙත් සැරයක් අර ෆයි බන්ධන දෙකම මැකෙනවා හැබැයි. එකක් විතරක් මකලා හරියන්නේ නැහැ. දෙකම මැකෙනවා. ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ බන්ධන හතර පිරෙන්න දාගන්න H2 නේ HH මදි. ආයෙම දාන්න HH ඔය විදිහට ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ අර එක ෆයි බන්ධනයක් විතරක් මකලා මැදින් නවත්තන වැඩක් පොඩ්ඩක් වැඩි බ්‍රේක් කරන වැඩක් එකම එක දැනකදී අපි උගන්වනවා. මේවට උගන්වන්නේ නැහැ BR2 HBr ඒවට උගන්වන්නේ නැහැ මොකක් කිව්වත් මේ ෆයි බන්ධන දෙකම මැකුවා BR BR I BR BR HBr නම් H වැඩි පැත්තට H මේ පැත්තට BR I H වැඩි පැත්තට BR. හරිද? H2 නිකල් හරි H2 PD ගන්නත් පුළුවන්. H2 පැලේඩියම් PD නැත්නම් ප්ලැටිනම් වගේ ඩීගනු ලෝහයක් එක්ක H2 තමයි මේක උත්පෙරගේ නිකල් කියන උත්පෙරගේ. එතකොට මේ විදිහට ගන්න පුළුවන්. දැන් මේ අර මැදින් වැඩේ බ්‍රේක් කරන සිද්ධිය තියෙනවා මෙන්න මෙහෙම එකක්. අපට පුළුවන් නම් මේ H2 දාන්න පොඩි කන්ට්‍රෝල් එකක් ඇතුව පාලනයක් ඇතුව. අපි කියනවා පාලිත තත්ත්වයට යටතේ පාලනයක් ඇතුව පොඩ්ඩක් වැඩේ අකර්මණ්‍ය කිරීමක් එක්ක. ඒ කියන්නේ මේක හොඳටම මං කිව්වේ ගොඩක් ප්‍රතික්‍රියාශීලී මේ ෆයි බන්ධන දෙකම ගැලවෙනවා. ගැලවිලා තමයි ඵල ලැබෙන්නේ කියලා. එකක් විතරක් ගලවලා මැදින් නවත්තන්න බෑ කියලා. අමාරුයි කියලා. නමුත් මේ H2 දාන්න පුළුවන් පොඩි පාලනයක් ඇතුව. අන්න එතකොට ඔයාට පුළුවන් අර කියපු කාරණාව කරන්න. එක ෆයි බන්ධනයක් විතරක් ගලවලා ඔන්න ඔය විදිහට නතර කරන්න පුළුවන්. මේ ෆයි බන්ධන දෙකෙන් එකක් විතරක් මකනවා. මේ ෆයි බන්ධන දෙකෙන් එකක් විතරක් ගලවලා පොඩ්ඩක් මැදින් නතර කරනවා. එතකොට HH ඔහම හයි වුණා. එතනින් එහාට යන්නේ නැහැ. අර ෆයි බන්ධන දෙකම ගලවන්නේ. අර ඉස්සෙල්ලාට හිතෙන්නේ නැති මේ වයිදිත් පුළුවන්ද කියලා. එක ෆයි බන්ධනයක් විතරක් මකෝ BR ඉතින් නැවැත්තුවා. බෑ. එහෙම කරන්න බෑ මේ වයිදි. HBr නම් එක ෆයි බන්ධනයක් මකලා H එකයි BR එකයි එහෙම නවත්තන්න බෑ. ෆයි බන්ධන දෙකම ඉවත් වෙලා ප්‍රතික්‍රියා වෙනවා. උපරිමේ ප්‍රතික්‍රියා වෙනවා. H2 නිකල් දැම්මත් නැත්නම් H2 පැලේඩියම් දැම්මත් H2 ප්ලැටිනම් දැම්මත් ඒත් එච්චරයි. මේ ෆයි බන්ධන දෙකම ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා වෙනවා. දැන් මෙතන වැඩේ පොඩ්ඩක් භාගයකින් වගේ නතර වෙනවා. ඒ කියන්නේ එක ෆයි බන්ධනයක් මකලා HH සම්බන්ධ වුණා. වැඩේ පොඩ්ඩක් මේ බ්‍රේක් වීමක් නේද? ඒ කියන්නේ අඩාල වීමක් ඔයාලට පේනවා. එතකොට ඒකට අපි නමක් ලියනවා පාලනයක් ඇතුව H2 දානවා කියලා. නැත්නම් පාලිත තත්ත්වයටදී H2 දානවා කියලා.
දැන් මේවට නම් කියන්න පුළුවන්. බ්‍රෝමීන් සවි කිරීමට කියනවා අපි බ්‍රෝමිනීකරණය. සිංහල. බ්‍රෝමීන් සවිකරණය කියන්නේ හයි කරන එක. හරණය කිව්වොත් ගලවන එකනේ, ඉවත් කරන එකනේ. හරණය කියන්නේ ඉවත් කරන එක. කරන එකොත් සවි කිරීම. බ්‍රෝමිනීකරණය. බ්‍රෝමින් සවි කිරීම. මේ හයිඩ්‍රෝබ්‍රෝමීන්නේ. එහෙනම් හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය. හයිඩ්‍රෝබ්‍රෝමීන් HBr සවි කිරීම. මේක හයිඩ්‍රජන් සවි කිරීම. හයිඩ්‍රජනීකරණය. හරි? එතන මේ හයිඩ්‍රජනීකරණය කියන මේ ක්‍රියාවලිය පාලනයක් ඇතුව පොඩක් වැඩි බ්‍රේක් කරලා කරන්න පුළුවන්. අපි ඒකට කියනවා පාලිත තත්ත්වයටදී හයිඩ්‍රජනීකරණය කියලා. ඒක නිතරම ඕන වෙනවා පරිවර්තන වලදී හැබැයි. එතකොට අනේ පාලනය කිරීම කරද්දී අපි කරන්නේ H2 වලට දානවා පැලේඩියම් කියන කෙනා. හැබැයි නිකම් H2 වලට පැලේඩියම් දැම්මොත් එහෙම මෙන්න මේක ලැබෙන්නේ. හරිද? ඒ කියන්නේ නිකල් දැම්මා වගේ තමයි පැලේඩියම් දැම්මත්. ඒ පැලේඩියම් වලට මිශ්‍ර කරනවා බේරියම් සල්ෆේට් සහ තවත් සංයෝගයක් ප්‍රභේදයක් ෆිනොලින් කියලා. ඔන්න ඔහොම තමයි ඒක ලියන්නේ. ඇත්තට මෙතන කරේ H2 වලට උත්ප්‍රේරකයක් නිකම්ම දාන්න නැතුව H2 වලට එතන සාමාන්‍යයෙන් අපි ලියන්නේ පැලේඩියම් නිකල් නෙමෙයි. H2 එක පැලේඩියම් කියන උත්ප්‍රේරකේ නිකම්ම දැම්මොත් මේවා නැතුව මේ ක්විනොලින් ඒවා නැතුව මොකද වෙන්නේ? එතකොට මෙන්න මෙයා ඵලය ලැබෙන්නේ. නිකම් H2 ට PD විතරක් දැම්මොත් මෙන්න මේ ඵලය ලැබෙන්නේ. නිකල් දැම්මා වගේ තමයි. අනිවාර්යෙන් ඒකින්ද මෙන්න මේ BaSO4 ක්විනොලින් ලියන්නම ඕනේ. නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. මොකද H2 වලට නිකම් පැලේඩියම් දැම්මොත් ලැබෙන්නේ මේ උඩ කෙනා. මේක ගන්න බෑ අපට. එතකොට මොකද්ද අපි කරන්නේ? මෙන්න මේවට කියන්න පුළුවන් තව නමක් කියන මෙන්න මේ මිශ්‍රණයට ලින්ට්ලර් විෂ කියලාත් කියනවා. නිකන් 아무තු නමක් ගණන් ගන්න එපා. නම විතරයි 아무තු. ලින්ට්ලර් විෂ. නැත්නම් පාලනයක් ඇතුව H2 යෙදීම. මේ පාලනය කරන තමයි මෙන්න මේ ද්‍රව්‍ය දාන්නේ බේරියම් සල්ෆේට් ක්විනොලින් ඒව දාන්නේ. අර කන්ට්‍රෝල් කිරීම අර පොඩ්ඩක් වැඩි බ්‍රේක් කරන එක වැඩි මේ අකර්මණ්‍ය කිරීම. ඒ කියන්නේ නැත්නම් ෆයි බන්ධන දෙකම ගැලවිලා අර මේ උඩ තියෙන ඵලෙම තමයි ලැබෙන්නේ. ඉතින් වැඩි පොඩ්ඩක් අපි අඩපණ කරන්න ඕනේ. අඩපණ කිරීම කරන්න තමයි මෙන්න මේ මිශ්‍රණය දාන්නේ. ඒ මිශ්‍රණයට අපි නමක් කියනවා ලින්ට්ලර් විෂ කියලාත් කියනවා. ඔය සමහරක් පරණ පොත්වල ලින්ට්ලර් උත්ප්‍රේරක කියලාත් තියෙනවා. මොකද පැලේඩියම් උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියා කරනවා. නමුත් එතන ඒක යම් ප්‍රමාණයකට අඩපණ කිරීමක්. අකර්මණ්‍ය කිරීමක් අඩපණ කිරීමකුත් සිද්ධ වෙන හින්දා සමහර පොත්පත්වල ලින්ට්ලර් උත්ප්‍රේරක කියලාත් තියෙනවා. නමුත් වඩා හොඳයි ලින්ට්ලර් විෂ කියන වචනේ ලින්ට්ලර් විෂ. ඒ කියන්නේ වැඩි අර විෂ කියන කියෙන්නේ එතන වැඩි පොඩ්ඩක් බ්‍රේක් කරනවා අඩපණ කරනවා කියන කාරණාව. ඉතින් මේක නිකම්ම ලියන්නත් පුළුවන් පාලිත තත්ත්වයට H2 කියලා. නමුත් අර පේපර් එකේ ඔය ලැයිස්තුවක් එහෙම දෙනවනේ සමහරක් වෙලාවට අපිට දාන්න. එතකොට ඒගොල්ලෝ ලැයිස්තුවේ ගොඩක් කරලා මෙන්න මේ මිශ්‍රණයම දෙනවා පැලේඩියම්, බේරියම් සල්ෆේට්, ක්විනොලින් කියලා. ඒතර අපි දැනගන්න ඕනේ මේ මොකද්ද කියලා. නැත්නම් අපිට ලැයිස්තුවක් දුන්නේ නැත්නම් අපට අයිතියක් තියෙනවා පාලිත තත්ත්වයට H2 කියලා ලියන්න. නමුත් ඉතින් අර ලිස්ට් එකක් දුන්නොත් ඉතින් ඒ ලිස්ට් එකේ මේවා තිබ්බොත් ඒවා බය වෙනවා. ටිකක් අමාරුයි මේ මතක තියාගන්න මෙන්න මේ තුනක් මතක තියාගන්න වෙනවා. නමුත් ඒක අර නිතර අවශ්‍ය වෙන හින්දා මම කිව්වේ H2 දාන්න පුළුවන් පාලිත තත්ත්වයටද කියලා ලියන්න පුළුවන්. අපිම පරිවර්තනයක් කරනවා. නමුත් ලැයිස්තුවක් දුන්නොත් ඒ ලැයිස්තුවේ මේවා තිබ්බොත් අනිවාර්යෙන් ලියන්න වෙනවා H2 පැලේඩියම්, බේරියම් සල්ෆේට්, ක්විනොලින් කියන කට්ටිය දාන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා 50%යි අර ෆයි බන්ධන දෙකම ගැලවෙන්නේ නැහැ. එක ෆයි බන්ධනයක් විතරක් ගැලවිලා මෙන්න මෙතනින් අතර කරන්න පුළුවන්. එක ෆයි බන්ධනයක් විතරක් ගැලෙව්වා H එපමණයි. හරි? එක ෆයි බන්ධනයක් ගැලෙව්වා මෙතනට H එකයි මෙතනට H එකයි දැම්මා. එතකොට අනිත් පියවරට යන්නේ නැහැ. ඒ කියන්නේ තවත් ෆයි බන්ධනයක් ගැලවිලා ආයෙ පාරක් HH වෙලා මෙන්න මෙයා ලැබෙන්නේ නැහැ. මේ අනිත් ෆයි බන්ධනයක් ගැලවිලා මේ පැත්තටත් H මේ පැත්තටත් H මෙන්න මෙයා ලැබෙන්න පුළුවන්. ඒක ලැබෙන්නේ නැහැ. වැඩි බ්‍රේක් වෙනවා. මගින් බ්‍රේක් වෙනවා. මේක ඉතා වැදගත්. ත්‍රිත්ව බන්ධනයක් යම් තැනක ඇවිල්ලා අපිට හිතෙනවා නම් ඒ ත්‍රිත්ව බන්ධනයෙන් එක ෆයි බන්ධනයක් විතරක් ගලවන්න ඕන කියලා අනිවාර්යෙන් මෙන්න මේක තමයි ක්‍රමය. හරි? පැලේඩියම්, බේරියම් සල්ෆේට්, ක්විනොලින් එක මේ H2 දාන එක. පැහැදිලිද? එතකොට මේ උඩේ වට ඒවා හරියන්නේ නැහැ. හොඳේ. Br2 දාන එකට HBr දාන එකට ඒවට හරියන්නේ නැහැ මේ පාලිත තත්ත්වයටද ඒවා හරියන්නේ ඒවා ලියන්න එපා. ඒවා අපිට උගන්වන්න එහෙම දීලා නැහැ අපේ සීමාව ඇතුළේ. එතකොට අපිට පාලනයක් ඇතුව, කන්ට්‍රෝල් එකක් ඇතුව උගන්වන්න තියෙන්නේ මේ 150කින් ප්‍රතික්‍රියාව නවත්තන්න කියලා උගන්වලා තියෙන්නේ මේ H2 දාන මේ හයිඩ්‍රජනීකරණ සිද්ධිය විතරයි. Br2 දාන බ්‍රෝමිනීකරණ එකක්, HBr දාන හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණ එකට ඒවා ලියන්න යන්න එපා. පාලිත තත්ත්වයටදී ලකුණු හම්බෙන්නේ නැහැ. මේක විතරයි අපි මේ විදිහට උගන්වන්නේ. ඒතර මේ උගන්වපු ප්‍රතික්‍රියා ටික පාවිච්චි කරලා තමයි නිර්මාණශීලී විදියට ඔයා එළ විභාගෙදී මේ පරිවර්තන වලට උත්තර ගන්න ඕනේ. එක සංයෝගයෙන් තවත් සංයෝගයක් හදාගන්න පියවර ටික ගන්න ඕනේ. හරිද? එතකොට මේවා තියෙනවා. නමුත් මම ඔයාලට කියලා දෙන්නම්. මේවත් එක්කම තවත් ඉතා වැදගත් ප්‍රතික්‍රියාවක් මෙන්න මේ ඇල්කයින වල තියෙනවා. ඒ තමයි මේ ඇල්කයින වලට පුළුවන් දාන්න රසදිය 2+ උත්ප්‍රේරකයත් එක්ක තනුක සල්ෆියුරික්. මේක තව විදිහකට ලියන්න පුළුවන්. Hg2+ අඩංගු සංයෝගයක් ඕනනම් HgSO4 වගේ එකක් ගන්න පුළුවන්. තනුක සල්ෆියුරික් කියලා ලියනකොට අපිට ජලය සහ සල්ෆියුරික් කියලා ලියන්න පුළුවන්. එහෙම තුනක් විදිහට දෙන්නත් පුළුවන්. රසදිය 2+ තියෙන අයන අඩංගු සංයෝගයක් උදාහරණයක් HgSO4.
තනුක සල්ෆියුරික් කිලිවත් එකයි නැත්නම් අපිට ලියන්න පුළුවන් මේක H2SO4 සහ ජලය කියලා. දෙකම එකයි. දෙවිදි මෙහෙම ලිව්වත් හරි කිසිම ගැටලුවක් නැහැ. නැත්නම් අපිට පුළුවන් මෙතන Hg2+ කියලා අයනය ලියන්නේ නැතුව Hg2+ අඩංගු සංයෝගයක් HgSO4 වගේ කෙනෙක් ලියන්න. හරිද? ඒ කියන්නේ අපිට පුළුවන් HgSO4 වගේ නිකන් සංයෝගයක් ලියන්න මේ විදියට. Hg2+ අඩංගු සංයෝගයක්. හරි? එතකොට සල්ෆියුරික් තනුක කියලා ලිව්වත් එකයි නැත්නම් ජලයත් එක්ක H2SO4 නැත්නම් සාන්ද්‍ර සල්ෆියුරික් එක ජලය කියලා ලිව්වත් එකයි. ඔය ක්‍රම කීපෙටම ලියන්න පුළුවන්. HgSO4 H2O H2SO4 කියලා තුනම ලියන්නත් පුළුවන්. නැත්නම් ඉතින් HgSO4 හරි නැත්නම් Hg2+ කියලා ලිව්වත් ඇති. ඒවත් එක ඉතින් ජලය සමග සල්ෆියුරික් මිශ්‍ර වෙනවා කියන්නේ තනුකයි කියන එකනේ. තනුක සල්ෆියුරික් කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද එතෙන්දි වෙන්නේ. ඔය ප්‍රතික්‍රියාව ගොඩක් තැන් වලට ඕන වෙනවා. මොකද එතෙන්දි වෙන්නේ? එතෙන්දි වෙන්නේ මේ ෆයි බන්ධන දෙකම ගලවන එක තමයි ඉතින්. මම කිව්වනේ ඇල්කයින ප්‍රතික්‍රියාවලදී කාබන් කාබන් ෆයි බන්ධන දෙකම ගලවන එක තමයි ගොඩාක් තැන් වලදී වෙන්නේ. අර මෙතෙන්දි වෙනස් වුණානේ. පාලිත තත්වයට H2 දාන එකේදී වෙනස් වුණා. ඒක තමයි පොඩි වෙනසකට තිබුණේ. නැත්නම් අනිත් හැමතැනදීම මේ ෆයි බන්ධන දෙකම ගලවනවනේ. එහෙනම් මෙතනත් ඒ වගේ තමයි ෆයි බන්ධන දෙකම ගලවන්න. පැහැදිලිද? ෆයි බන්ධන දෙකම ගලවන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මොකක් කරන්නද? මදිපාඩු බන්ධන ටික පුරවන්න. දැන් ඔයාලට තේරෙනවා මෙයාට බන්ධන දෙකක් මදි, මෙයාට බන්ධන දෙකක් මදි. චුට්ටක් මේක ඉතින් පොඩි කටපාඩමක් දාගන්න වෙනවා. මොකද හිතලම ගන්න බෑ. මෙන්න මේකයි. මෙන්න මෙයා පොඩි කටපාඩමක් දාන්න වෙනවා. මම මෙන්න මේ විදිහට මෙයාත් පොඩි කටපාඩමක් දාන්න වෙනවා. මොකද හිතලම ගන්න බෑ අපට. නේ? යම් දෙයක් පාඩම් මේව හිතලා ගන්න පුළුවන්. ෆයි බන්ධන ඔක්කොම මැකුවා. අදාළ පේන කෙනා අපි දැම්මා ඊට පස්සේ නේද? මෙතන චුට්ටක් පාඩම් කරා අර පාලනයක් ඇතුව ප්‍රතික්‍රියා පොඩක් බ්‍රේක් වුණානේ. ඒකින්ද එක ෆයි බන්ධනයක් විතරයි මකන්නේ. මෙතනත් චූටි දෙයක් පාඩම් කරගන්න මේක අපි ලියද්දි මෙතන ඇත්තටම මේ රසදිය 2+ අයන මේ ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියා කරනවා. නැතු එයා මොකුත් හයි වෙන්නේ නැහැ මේවට. එයා Hg2+ මේ ප්‍රතික්‍රියාවට උදව් කරනවා. මර්කියුරික් අයන උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියා කරනවා. එතකොට මෙතන ජලය සමග H2SO4 ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕනනම් සාන්ද්‍ර සල්ෆියුරික් ජලය කියන්නේ දෙන්නම මිශ්‍ර වුණාම තනුක වෙනවනේ. ඒකින්ද අපිට මේ ජලය සහ සල්ෆියුරික් වෙනුවට ඕනනම් තනුක H2SO4 ලියන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙතනත් මතක තියාගන්න දැන් බන්ධන දෙකක් මදි මෙයාටත් බන්ධන දෙකක් මදි. අපි ෆයි බන්ධන දෙකම මැකුවා. ෆයි බන්ධන දෙකම මකලා ඉවරලා මේ ටික බලාගෙන ලිව්වා. හරිනේ? මේ ෆයි බන්ධන දෙක මකලා මේ ටික එහෙමම ලිව්වා. දැන් එතනත් මතක තියාගන්න බන්ධන හතර පිරෙන්න මේ H වැඩියෙන් තියෙන කාබන්ට H දාන්න. H වැඩි පැත්තක් තිබුණ නැත්නම් දෙපැත්තෙම H තිබුණ නැත්නම් එහෙනම් කැමැති පැත්තකට H දෙකක් දාන්න. කැමැති පැත්තකට H දෙකක් දාන්න. හැබැයි ඒ H දෙක එකම පැත්තට දාන්න ඕනේ. අනිත් පැත්තට දාන්න ද්විත්ව බන්ධනයේ O කොටසක්. කෙටියෙන් බැලුවොත් එහෙනම් මේ ජලාණුක කොටස් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. H2O තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් H2O H2යි O එකයි සම්බන්ධ වුණා. ආයෙ පාරක් කිව්වොත් මොකක්ද උනේ? ත්‍රිත්ව බන්ධනයේ තිබ්බ ෆයි බන්ධන දෙක මැකුවා. මකලා අනිත් ටික බලාගෙන ලිව්වා ওই විදිහටම. පැහැදිලිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපි කරන්නේ ජලාණුක කොටස් මෙන්න මේ කාබල්නට හයි කරන එක. එතකොට Hg2+ අයන HgSO4 තමයි උත්ප්‍රේරකය වන්නේ. ඒතර මෙතන ජලය සහ සල්ෆියුරික් නැත්නම් තනුක සල්ෆියුරික්. එතකොට මේ ජලාණුක කොටස් මෙන්න මේ කාබල්න දෙන්නට හයි වෙනවා. මතක තියාගන්න නිතරම H දාන්න H වැඩි පැත්තටනේ. ඒතර H දාන්න H වැඩි පැත්තට. ඒතර H දානවා අපි H වැඩි පැත්තට. එහෙනම් මෙන්න මේ කාබන්ට අපි දානවා H බන්ධන හතර පිරෙන්නම H දාන්න. ඒතර මේ කාබන්ට බන්ධන හතර පිරෙන්නම H දාන්න. එහෙනම් H දෙකක් මදිනේ. එතකොට එහෙනම් H දෙකයි අනිත් පැත්තට දාන ඔක්සිජන් එක. ඒ ඔක්සිජන් හයි කරන්න මේ කාබන්ට ද්විත්ව බන්ධනයකින් අන්න ওই විදියට. එහෙනම් ඔයාලට පේනවා මේ H2O ජලාණුක පරමාණු තමයි මේ හයි වෙලා තියෙන්නේ. එතකොට මෙතන D2O ලිවනම් එහෙනම් මොකෝ කරන්න පුළුවන්? මොකද කරන්න පුළුවන් අපට? බැර ජලය H ගේ සමස්ථානිකයේ ඩියුටීරියම් මෙතන H2O නැතුව D2O තිබුණානේ. එහෙනම් අපිට මෙතන H2 වෙනකොට D දෙකක් දාන්න තිබුණා නේ. D2O එහෙමත් වෙන්න පුළුවන්. මෙතන බැර ජලය පාවිච්චි කරා නම් D2O කියලා H ගේ සමස්ථානිකයේ ඩියුටීරියම් H වගේම තමයි. හරිද? D2O. එතකොට එහෙනම් මෙතන මේ අලුතෙන් දාපු H2 වෙනකොට අපිට D දෙකක් දාන්න පුළුවන්. එහෙමත් ගන්න තිබුණා. හරි? එතකොට මෙන්න මේ වගේ සංයෝගයකට මොකද්ද අපි කියන්නේ? කීටෝනයක් නේ. මොකද්ද කීටෝනයක් කියන්නේ මතක් කරගන්න ඉක්මනට. කීටෝනයක් කියන්නේ ද්විත්ව බන්ධනයේ ඕ තියෙන කාබන්ට දෙපැත්තෙම කාබන්ලා ඉන්නවා. ඒක කීටෝනයක්. ද්විත්ව බන්ධනයේ ඕ කාබන්ට එක පැත්තෙන් විතරක් නම් කාබන් අනිත් පැත්තේ H නම් ඒක ඇල්ඩිහයිඩයක්. කුඩාම කුඩා ඇල්ඩිහයිඩයක් තියෙනවා ද්විත්ව බන්ධනයේ ඕ කාබන්ට දෙපැත්තෙම HH ෆෝමැල්ඩිහයිඩ් කියලා එකත් ඇල්ඩිහයිඩයක් තමයි. ද්විත්ව බන්ධනයේ ඕ කාබන්ට දෙපැත්තෙම HH තිබ්බත් ඇල්ඩිහයිඩයක් නැත්නම් ද්විත්ව බන්ධනයේ ඕ කාබන්ට එක පැත්තෙන් H අනිත් පැත්තෙන් කාබන් නම් ඒත් ඇල්ඩිහයිඩයක්. ද්විත්ව බන්ධනයේ ඕ කාබන්ට දෙපැත්තෙම H තිබ්බත් ඇල්ඩිහයිඩයක් නැත්නම් ද්විත්ව බන්ධනයේ ඕ කාබන්ට එක පැත්තෙන් H අනිත් පැත්තෙන් කාබන් නම් ඒක ඇල්ඩිහයිඩයක්. කාබන් දිගට කීයක් තිබුණත් කමන්නේ පැති ගන්න අපි බලන්නේ. ද්විත්ව බන්ධනයේ කාබන්ට එක පැත්තෙන් H අනිත් පැත්තෙන් කාබන් නම් ඒක ඇල්ඩිහයිඩයක්. මේක ද්විත්ව බන්ධනයේ කාබන්ට දෙපැත්තෙම කාබන් නේ.
තව කාබන් මෙතන CH2 CH2 මේ දිගට තව කාබන් 4-5ක් තියෙන පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මේ ද්විත්ව බන්ධනීය කාබන්ට දෙපැත්තම කාබන් එකට අපි කියනවා කීටෝනයක් කියලා. එහෙනම් මේ වගේ කීටෝනයක් මෙතන හදාගන්න පුළුවන්. ඇල්ඩිහයිඩයක් ලැබෙන්නත් තිබුණා. මෙතන වෙනත් උදාහරණයක් තිබුණා. උදාහරණයක් මෙන්න මේ වගේ කෙනෙක් තිබුණා නම් එතකොට ඔයාලට ලැබෙන්නේ මේ කට්ටිය දාද්දි මේ ෆයි බන්ධන දෙක මැකුවා. එතකොට මැකුවට පස්සේ ඔයාලට පේනවා බන්ධන දෙක මදි. එතකොට දෙපැත්තම එක වගේ නේ නම් කැමැති පැත්තකට දාන්න H2 දෙපැත්තම එක වගේ කැමැති පැත්තකට H2 දාන්න. මේ පැත්ත ද්විත්ව බන්ධනය. එතකොට ඒක ඇල්ඩිහයිඩයක් මේ. එතකොට ඇල්ඩිහයිඩයක් මේ ද්විත්ව බන්ධනීය කාබන් එක පැත්තෙන් කාබන් අනිත් පැත්තෙන් H නම් ඒක ඇල්ඩිහයිඩයක්. එතකොට ලැබෙන්නේ ඇල්ඩිහයිඩ් එකක් හරි කීටෝනයක් හරි තමයි ඔයාලට ලැබෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මේ අන්තිමට කරපු ප්‍රතික්‍රියාව ගොඩක් වැදගත් ඇල්කයින වල ත්‍රිත්ව බන්ධනයක් තිබ්බ කෙනෙක්ට Hg2+ උත්ප්‍රේරකයේ හැමුවේ ජලයේ සල්ෆියුරික් නැත්නම් තනු සල්ෆියුරික් දාදි මෙන්න මේ විදිහට කීටෝන තමයි ගොඩක්ම ලැබෙන්නේ. ඊට අමතරව අර කාබන් දෙකක් තිබ්බනම් මෙතන ඇල්කයිනේ ලැබෙන්න පුළුවන් ඇල්ඩිහයිඩයක් මම එකක් කියලා දුන්නා. ආට ඇල්ඩිහයිඩ හෝ කීටෝන තමයි පළ වශයෙන් ලැබෙන්නේ. මේවා ගොඩක් වැදගත් ඉස්සරහට.